ආයුබෝවන් ආදරණීය දරුවනේ ඔබ මේ එකතු වන්නේ උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයට අදාළ පාඩම් මාලාව සමගින්. දැන් මේ වන විට පස්වන ඒකකයේ පාඩම් මාලා 4ක්ම අපි සාකච්ඡා කරලා අවසන්. පළවෙනි පාඩම විදිහට අපි සාකච්ඡා කළේ පස්වන ඒකකයේ සත්ව පටක පිළිබඳව. ඉන්පසු දෙවන ඒකකයේ විදිහට සාකච්ඡා කළේ පස්වන පාඩමේ සතුන්ගේ පෝෂණය. තුන්වන පාඩම් මාලා විදිහට සාකච්ඡා කළා අපි සතුන්ගේ පරිවහන ක්‍රියාවලිය ගැන. හතරවන පාඩම් මාලාවේදී අපි සාකච්ඡා කළේ සතුන්ගේ ශ්වසන ව්‍යුහයන් පිළිබඳව. දැන් අද සාකච්ඡා කරන්නට සූදානමින් ඉන්නේ පස්වන ඒකකයේ පස්වන පාඩම් මාලාව. ඒ තමයි ආශ්‍රිත විධානය සහ බහිස්්‍රාවය කියන පාඩම. ඉතින් මේකත් කලින් පාඩම් වගේම ඊටාම සරල පාඩමක්, අමාරු නැහැ තේරුම් ගන්න. ඒ වගේම මූලික විෂය කරුණු ගණනාවක් තියෙනවා අපිට දැනගන්නට, අවබෝධ කරගන්නට. විභාගයේදී නිතරම ප්‍රශ්න අහන කොටසක්. අනිවාර්යයෙන්ම බහුවර්ණ ප්‍රශ්නය තුල බහුවර්ණ එකක් හෝ දෙකක් අහනවමයි. ඒ වගේම බොහෝ වර්ෂවල ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේට ප්‍රශ්න අහලා තියෙනවා. ඒ වගේම වරින් වර රචනා ප්‍රශ්න වලටත් මේ පාඩම යොමු වෙලා තියෙනවා, ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා ලොකු අවධානයක් මේ පාඩමටත් අවශ්‍යයි. විශාල අවධානයක් අවශ්‍යයි. හොඳින් තේරුම් අරගෙන අපි මේ පාඩම සම්පූර්ණ කරගමු. දැන් මේ පාඩම් මාලාවේ පළවෙනි පරිච්ඡේදය තමයි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. අපි බලමු මොනවද අපිට මේ පාඩමේ ඉගෙන ගන්නට හදාරන්නට තියෙන්නේ කියලා. බලන්න. ආශ්‍රිත විධානය සහ බහිස්්‍රාවය. ආශ්‍රිත විධානය සහ බහිස්්‍රාවය. දැන් ජීවියෙකුගේ දේහය තුල ද්‍රව්‍ය සාන්ද්‍රණය විතරක් නෙමෙයි. ඒ වගේම මේ ජල තුල්්‍යතාවය පාලනය කරන ක්‍රියාවලියක් තියෙනවා. ජීවියෙකුගේ දේහය තුල ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ ජල තුල්්‍යතාවය පාලනය කරන ක්‍රියාවලියක් තියෙනවා. දරුවනේ අන්න ඒ ක්‍රියාවලියට තමයි කියන්නේ ආශ්‍රිත විධානය. හරිම සරලයි. ආශ්‍රිත විධානය. දැන් කියන්න බලන්න. මොකක්ද ආශ්‍රිත විධානය කියන්නේ? ජීවියෙකුගේ දේහයේ ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ ජල තුල්්‍යතාවය පාලනය කරන්නා වූ ක්‍රියාවලිය. එකී ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ආශ්‍රිත විධානය කියලා. දැන් මම දැකලා තියෙනවා දරුවනේ බොහොමයක් ළමයින් විභාග ප්‍රශ්නවලට පිළිතුරු ලියනකොට මෙන්න මේ වගේ ප්‍රශ්න අතාරිනවා. විශේෂයෙන්ම ව්‍යුහගත ප්‍රශ්න වලට එන්නේ. ව්‍යුහගත ප්‍රශ්නවලදී මේ වගේ රෝම ඉලක්කමකින් ප්‍රශ්නයක් අහනවා ආශ්‍රිත විධානය යන්නේ කුමක් අදහස් වේද? ගොඩක් වෙලාවට යම්කිසි ව්‍යුහගත කොටසක මූලික පළවෙනිම ප්‍රශ්න විදියට අහන්න පුළුවන් කොටසක් තමයි මේක. බහිස්්‍රාවයට සම්බන්ධව ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්නයක් අහනකොට මුලින්ම අහන කොටසක් තමයි ආශ්‍රිත විධානය යන කුමක්ද? ගොඩක් දරුවන් මේ අර්ථ දැක්වීම පාඩම් කිරීමට යම්කිසි කම්මැලිකමක්, මැලිකමක් දක්වනවා. එහෙම බෑ. එහෙම වුණොත් ඊටාම පහසුවෙන් ගන්න පුළුවන් ලකුණු ටිකක් ඔබට නැති වෙනවා විභාගෙදී. හරි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ වගේ අර්ථ දැක්වීම වලට හොඳ අවධානයක් දෙන්න ඕනේ. හොඳ අවධානයක් යොමු කරන්න ඕනේ, පාඩම් කරගන්න ඕනේ. මේ සියලුම අර්ථ දැක්වීම විෂය නිර්දේශයට අනුකූලව සකස් කරලා තියෙන නිසා මේ ආකාරයෙන්ම පිළිතුරු ලිව්වොත් ඔබට වාර විභාගවලදී, ඔය පළාත් පේපර්ස් වලදී සහ උසස් පෙළ ජීව විද්‍යාවට ලකුණු ලබා ගැනීම කිසිසේත්ම ගැටලුවක් නෙමෙයි. හරි. ඉතින් එහෙමනම් මොකක්ද ආශ්‍රිත විධානය කියන්නේ? මාත් එක්ක කියමු. දැන් ජීවියෙකුගේ දේහයේ පවතින ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ ජල තුල්්‍යතාවය පාලනය කරන ක්‍රියාවලිය. බලන්න. ජීවියෙකුගේ දේහය තුල ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ ජල තුල්්‍යතාවය පාලනය කරන ක්‍රියාවලිය තමයි ආශ්‍රිත විධානය කියන්නේ. ඒක ගොඩාක්ම වැදගත්ම කරුණක්. ඒ නිසාම මම මේක යටින් අඳිනවා. එච්චරටම අපිට මේ කාරණාව වැදගත්. ජීවියෙකුගේ දේහය තුල ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ ජල තුල්්‍යතාවය පාලනය කරන ක්‍රියාවලිය තමයි ආශ්‍රිත විධානය කියන්නේ. දැන් විශේෂයෙන්ම දෙවනි කරුණ බැලුවොත් ඇමීබා, පැරමීසියම් මේ වගේ සමාජිකව අපි සලකන්නේ ඒක සෛලිකයෝ කියලා. දැන් ඔබ දන්නවා මම ජෛව විවිධත්වයේ පාඩමේදී විශේෂයෙන්ම ප්‍රොටිස්ටාවන්ගේ විවිධත්වය ගැන කතා කරද්දී අපි ඇමීබා ගැන කතා කරා නේද? ඇමීබා ගැන කතා කරා. පැරමීසියම් ගැන කතා කරා. ඇමීබා ගැන මොනවද කතා කරේ? අපි පොඩ්ඩක් ඒ ටිකත් මතක් කරලා මෙමු මේ වගන්තියට. ඇමීබා කියන්නේ ඒක සෛලිකෙක්. ඒ වගේම ඇමීබට සංචරණයට සහ ආහාර ලබා ගැනීමට ව්‍යාජපාද තියෙනවා. ඇමීබා විෂමපෝෂී. ඇමීබට විශේෂයෙන්ම සංකෝචක රික්තක, ආහාර රික්තක මේවා දකින්න ලැබෙනවා. පැරමීසියම් ගත්තොත් එයත් විශේෂයිනේ.
පැරමීසියමුත් ඒක සෛලිකයි. පැරමීසියම්ට සෛල බිත්තියක් නැහැ හැබැයි චවිකාවක් තියෙනවා. තමන්ගේ සෛලයේ පුරාම සෛලේ මතු පිට පක්ෂම රාශියකින් ආවරණය වෙලා තියෙනවා. ආහාර ලබා ගැනීම සඳහා මව් කැලියක් තියෙනවා. ඔබට මතක නම් දරුවනේ පැරමීසියම්ට පැහැදිලිවම න්‍යෂ්ටි දෙකක් තියෙනවානේ. මොනවාද? ශුද්‍ර න්‍යෂ්ටියයි මහා න්‍යෂ්ටියයි කියලා න්‍යෂ්ටි දෙකක් තියෙනවා. හරි. පැරමීසියම් මිරිදිය වාසී ජීවියෙක්. දැන් ඇමීබා ගත්තොත් ඇමීබාගේ නිදලි වාසීන් ඉන්නවා. ඔවුන් ජලජ පරිසරවල ඉන්නේ. කරදිය මිරිදිය වගේ පරිසරවල. ඒ වගේම ඇමීබාගේ අනිකුත් සමාජිකයෝ පරපෝෂී ආකාර ලෙස වෙනත් ජීවීන් මත යැපෙමින් ජීවත් වෙනවා. ඒ ඔන්න ඔය කාරණා ටික මතක තියාගන්න ඕනේ. දෙන්නම විෂම පෝෂී. ඇමීබාත් විෂම පෝෂී, පැරමීසියමුත් විෂම පෝෂී. හරි. එතකොට දරුවනේ ඇමීබා පැරමීසියම් වගේ ඒකසෛලික ජීවීන් ඒ අයගේ ආශෘති විධානය සඳහා මොකක්ද ආශෘති විධානය කියන්නේ මතක් කරන්න. දේහය තුල ද්‍රාව්‍ය සාන්ද්‍රණය සහ ජල තුල්‍යතාවය පාලනය කිරීම ක්‍රියාවලිය. ඒක තමයි ආශෘති විධානය කියන්නේ. ඒතර මේ ඒකසෛලිකයන්ගේ ආශෘති විධානය පවත්ව ගන්න ඒ අය යොදාගන්නේ විශේෂයෙන්ම සංකෝචක රික්තක. දැන් කලින් අවස්ථාවේදීත් මම කිව්වා. ඇමීබා ගැන කියද්දිත් ඒ වගේම පැරමීසියම් ගැන කියද්දිත් අපි මතක් කරා මේ අයට තියෙනවා සංකෝචක රික්තක ආහාර රික්තක. දැන් ආහාර රික්තක වලින් නම් කරන්නේ දරුවෝ ආහාර ගබඩා කිරීමනේ. සංකෝචක රික්තක යොදා ගන්නවා ආශෘති විධානයට. ආශෘති විධානයට. එතකොට මේ කාරණාවත් ඉතා වැදගත්. ඇමීබා පැරමීසියම් වැනි ඒකසෛලික ජීවීන් ආශෘති විධානය සඳහා සංකෝචක රික්තක භාවිතා කරනවා. සංකෝචක රික්තක භාවිතා කරනවා. ඊළඟට තුන්වෙනි කාරණාව. එහෙත් සතුන්ට ආශෘති විධානය සඳහා විවිධ ව්‍යුහ විකසනය වෙලා තියෙනවා. සතුන්ට ආශෘති විධානය සඳහා විවිධ ව්‍යුහ විකසනය වෙලා තියෙනවා. දැන් ඇමීබට පැරමීසියම්ට මේගොල්ලන් ඒකසෛලික ජීවීන්නේ. බහුසෛලික දේහයක් නෙමෙයි මේගොල්ලන්ට තියෙන්නේ. ඒතකොට මේගොල්ලන්ට තනි සෛලයකින් තමයි තමන්ගේ දේහය සමන්විත වෙන්නේ. ඒ තනි සෛලේ ආශෘති විධාන ක්‍රියාවලියට යොදාගන්නේ සෛලීය ඉන්ද්‍රිකාවක්. ඒක පඩලමේ ඉන්ද්‍රිකාවක්. ඒ තමයි මේ සංකෝචක රික්තක. හැබැයි බහුසෛලික සතුන්ට මේ සංකෝචක රික්තක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඒ අයට විශේෂ බහිස්රාවී ව්‍යුහයන් විකසනය වෙලා තියෙනවා තමන්ගේ දේහය තුළ මේ ආශෘති විධාන ක්‍රියාවලිය බහිස්රාවී ක්‍රියාවලිය තම සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න. හරි. දැන් බලන්න හතරවෙනි කාරණාව. ජීවී දේහ තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක් විදිහට හටගන්න විෂ සහිත අපද්‍රව්‍ය තියෙනවා. දැන් අපේ ශරීරය තුළ සිද්ධ වෙන සියලුම රසායනික ක්‍රියාවලට අපි කියන්නේ පරිවෘත්තීය ක්‍රියා කියලානේ. මේ පරිවෘත්තීය ක්‍රියා ඔබ දන්නවා දරුවනේ ආකාර දෙකක් තියෙනවා. සංවෘත්තීය අපවෘත්තීය. දැන් සංවෘත්තීය කියන්නේ මොනවටද? සංවෘත්තීය කියන්නේ කුඩා සරල අණු එකතු වෙලා විශාල සංකීර්ණ අණු ගොඩනැගීමේ ප්‍රතික්‍රියා. හැබැයි ඒක නිකන් වෙන්නේ නැහැ. ඔය වැඩේ වෙන්න අපට පරිසරයෙන් ශක්තිය උරා ගන්න ඕනේ නේ. ශක්තිය අවශෝෂණය කර ගන්න ඕනේ. ඒ නිසා හරියටම කියනවා නම් සංවෘත්තීය ක්‍රියා කියලා කියන්නේ කුඩා සරල අණු ශක්තිය අවශෝෂණය කර ගනිමින් විශාල සංකීර්ණ අණු ගොඩනැගීමේ ප්‍රතික්‍රියා. ඒවට තමයි අපි කියන්නේ සංවෘත්තීය ක්‍රියා කියලා. හරි. දැන් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මේ පෘථුවියේ තියෙන විශාලතම සංවෘත්තීය ක්‍රියාව. ස්වභාවික විශාලම සංවෘත්තීය ක්‍රියාව තමයි ප්‍රභා සංශ්ලේෂණය. දැන් ඇමයිනෝ අම්ල බහුව්‍යවීකරණය වෙලා ප්‍රෝටීන හැදෙනවා කියන්නේ ඒකත් සංවෘත්තීය ක්‍රියාවක්. හරි. එතකොට අපවෘත්තීය ක්‍රියා කියන්නේ මොනවටද? දරුවනේ අපවෘත්තීය ක්‍රියා කියලා කියන්නේ විශාල සංකීර්ණ අණු ශක්තිය නිදහස් කරමින් කුඩා සරල අණු බවට බිඳ වැටීමේ ප්‍රතික්‍රියා. විශාල සංකීර්ණ අණු ශක්තිය නිදහස් කරමින් කුඩා සරල අණු බවට බිඳ වැටීමේ ප්‍රතික්‍රියා තමයි අපවෘත්තීය ක්‍රියා කියන්නේ. දැන් සෛලීය ශ්වසනය කියන්නේ අපවෘත්තීය ක්‍රියාවකට හොඳම උදාහරණයක්. සෛලීය ශ්වසනය. හරි. එතකොට මේ වගේ දේහය තුල සිද්ධ වෙන විවිධ රසායනික ක්‍රියා නිසා සංවෘත්තීය අපවෘත්තීය ක්‍රියා නිසා ඇතැම් වෙලාවට හැදෙන්න පුළුවන් දේහයට සෛලවලට අනවශ්‍ය විෂ අපද්‍රව්‍ය හැදෙන්න පුළුවන්. සමහර ඒවා විෂයි. සමහර ඒවා අපද්‍රව්‍ය. සමහර ඒවා අනවශ්‍ය ද්‍රව්‍ය. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් ඕන වචනයක් නිෂ්ප්‍රයෝජනවත් ද්‍රව්‍ය. හිතලා බලන්න. නිෂ්ප්‍රයෝජනවත්. ඔයාට කිසිම විදිහකින් වැඩක් නැහැ. ඔයාගේ ඇඟට වැඩක් නැහැ. ඔයාගේ සෛලවලට වැඩක් නැහැ. නිෂ්ප්‍රයෝජනවත් ද්‍රව්‍ය. හරි? මේ වගේ දේවල් හැදෙන්න පුළුවන්. මොනවද හැදෙන්න පුළුවන්? විෂ රසායනික ද්‍රව්‍ය හැදෙන්න පුළුවන්. අපද්‍රව්‍ය හැදෙන්න පුළුවන්. නිෂ්ප්‍රයෝජනවත් ද්‍රව්‍ය හැදෙන්න පුළුවන්. හරි? ඒවා දිගින් දිගටම අපේ දේහය තුල ගබඩා කරගෙන හිටියොත් සෛලවලට ඒක ලොකු බලපෑමක් වෙනවා. මොකද ඉතින් හිතලා බලන්න විෂ ද්‍රව්‍ය ඇයි අපි ගබඩා කරන් ඉන්නේ? අපිට අවශ්‍ය නැහැනේ. විෂ ද්‍රව්‍ය අපි දිගින් දිගටම ශරීරය තුල ගබඩා කරගෙන හිටියොත් ඒක අපිට ප්‍රශ්නයක් වෙනවා.
හරි. එහෙමනම් වහාම කරන්න ඕන දේ තමයි එවැනි විෂද්‍රව්‍ය මොනවා කරන්න ඕනද? ඉක්මනින් හැදිච්ච ගමන් පුළුවන් නම් බැහැර කරන්න ඕනේ නේ. හැදිච්ච ගමන් බැහැර කරන්න ඕනේ. හරි. ඉතින් හතරවෙනි කාරණාවේ මොකද්ද මේ කියන්නේ? ජීවී දේහ තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵල ලෙස හැදෙන ඒ ප්‍රතිඵලයක් විදිහට හටගන්න මේ විෂ සහිත අපද්‍රව්‍ය මොකක් හරි ක්‍රමයකට කිසියම් ලෙසකට දේහෙන් බැහැර කරන්න ඕනේ. මොකක් හරි ක්‍රමයකින් බැහැර කරන්න ඕනේ. දැන් මේ හැදෙන පරිවෘත්තීය අපද්‍රව්‍ය ආකාර දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. මේ පරිවෘත්තීය අපද්‍රව්‍ය වල දරුවෝ සංඝටකයක් විදිහට නයිට්‍රජන් නයිට්‍රජන් තියෙනවා නම් මේවා අපිට හඳුන්වන්න පුළුවන් නයිට්‍රජනීය අපද්‍රව්‍ය කියලා. නයිට්‍රජනීය පරිවෘත්තීය අපද්‍රව්‍ය. දැන් මේ හැදෙන අපද්‍රව්‍ය වල සංඝටකයක් ලෙස නයිට්‍රජන් නැත්තම් ඉතින් අපිට කියන්න පුළුවන් නයිට්‍රජනීය නොවන පරිවෘත්තික අපද්‍රව්‍ය කියලා. නයිට්‍රජනීය නොවන පරිවෘත්තික අපද්‍රව්‍ය. පැහැදිලිද? හරි. බලමු. දැන් නයිට්‍රජනීය පරිවෘත්තික අපද්‍රව්‍යයි වෙනත් පරිවෘත්තික අපද්‍රව්‍යයි අපිට පුළුවන් දේහෙන් බැහැර කරන්න. මොකද ඒවා අපද්‍රව්‍ය, ඒවා නිෂ්ප්‍රයෝජනවත් ද්‍රව්‍ය, ඒවා විෂ ද්‍රව්‍ය. ඉතින් මේවා දිගින් දිගටම ගබඩා කිරීම ශරීරයට හොඳ නැහැ කියලා අපි කතා කළානේ. එහෙමනම් මේවා වහාම හැදිච්ච ගමන්ම පුළුවන් තරම් ඉක්මනට මේවා පිට කරන්න ඕනේ. එසේ පිට කිරීම තමයි දරුවනේ බහිස්ත්‍රාවය කියලා හඳුන්වන්නේ. දැන් මේ ප්‍රධාන මාතෘකාවට අදාළ පද දෙකම අපි දැන් පැහැදිලි කරගෙන තියෙනවා. ආශ්‍රිත විධානය කියන්නේ මොකද්ද? ජීවියෙකුගේ දේහයේ ද්‍රාව්‍ය සාන්ද්‍රණය සහ ජල තුල්‍යතාවය පාලනය කරන ක්‍රියාවලිය ආශ්‍රිත විධානය. බහිස්ත්‍රාවය කියන්නේ මොකද්ද? නයිට්‍රජනීය පරිවෘත්තික අපද්‍රව්‍ය සහ වෙනත් පරිවෘත්තික අපද්‍රව්‍ය දේහෙන් බැහැර කිරීම තමයි බහිස්ත්‍රාවය කියලා කියන්නේ. හරි. එතකොට මෙන්න මේ කාරණා දෙකම හතරවෙනි පස්වෙනි කාරණා දෙකම අපි බලමු. ජීවී දේහ තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක් විදියට හටගන්න මේ විෂ සහිත අපද්‍රව්‍ය යම්කිසි ආකාරයකට කිසියම් ලෙසකට දේහෙන් බැහැර කළ යුතුමයි. එතකොට නයිට්‍රජනීය පරිවෘත්තික අපද්‍රව්‍යත් ඒ වගේම වෙනත් පරිවෘත්තික අපද්‍රව්‍ය. මෙතන වෙනත් කියලා අදහස් කරන්නේ නයිට්‍රජන් නොවන කියන එක. නයිට්‍රජනීය නොවන. එතකොට මේ අපද්‍රව්‍ය ආකාර දෙකම දේහෙන් අපි අයින් කරනවා, බැහැර කරනවා. ඒකට තමයි දරුවනේ කියන්නේ බහිස්ත්‍රාවය කියලා. බහිස්ත්‍රාවය. දැන් කොයිතරම් සරලද බලන්නනේ. කොයිතරම් සරලද? හරි. එhmenan කියන්නේ මොකද්ද බහිස්ත්‍රාවය කියන්නේ? නයිට්‍රජනීය පරිවෘත්තික අපද්‍රව්‍යත් වෙනත් පරිවෘත්තික අපද්‍රව්‍යත් දේහෙන් බැහැර කිරීම අයින් කරනවා. ඒකට තමයි බහිස්ත්‍රාවය කියන්නේ. ඊළඟට මේ අපි ගොඩාක් දරුවෝ පටලව ගන්න හරිද? වරදවා වටහා ගන්න කොටසක් ගැනයි මම මේ කියන්නේ. ඒ මොකද්ද? දැන් අපි ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ කරනවනේ. අපි කන ආහාර වලින් දරුවෝ 80%ක් විතර ජීර්ණය වෙනවා. හැබැයි තව 20%ක් විතර තියෙනවා ජීර්ණේ නොවන පදාර්ථයක් තියෙනවනේ. එතකොට ඒවා තමයි අපි මල ද්‍රව්‍ය කියලා සලකන්නේ. ඒවත් ශරීරයෙන් බැහැර වෙනවා. ගොඩාක් දරුවෝ හිතාගෙන ඉන්නවා මේ මල පහ කිරීම, මල බැහැරවීම එක්තරා විදිහක බහිස්ත්‍රාවයක් කියලා. ඒක වැරදි. ඇයි වරදින්නේ? හොඳට හිතන්න මල ද්‍රව්‍ය කියන්නේම මොනවද? දරුවනේ මල ද්‍රව්‍ය කියන්නේ අපේ ජීර්ණයේදී ජීර්ණ ක්‍රියාවලියට ලක් නොවන ද්‍රව්‍ය. මේක පරිවෘත්තීය ක්‍රියාවක් නිසා හැදිච්ච ප්‍රතිඵලයක් නෙමෙයි. කාපු කෑම වලින් ජීර්ණය නොවිච්ච කොටස. ඒක ප්‍රතික්‍රියාවක් නිසා අලුතෙන් හැදිච්ච දෙයක් නෙමෙයි. හැබැයි බහිස්ත්‍රාවය කියලා අර්ථ දක්වන්නේ පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙලා එහි ප්‍රතිඵලයක් ලෙස හැදෙන මේ විෂාපද්‍රව්‍ය. ඒවා දේහෙන් බැහැර කිරීම තමයි බහිස්ත්‍රාවය කියන්නේ. ඒ නිසා වැරදියට තේරුම් ගන්න එපා දරුවනේ මල පහ කිරීම බහිස්ත්‍රාවයක් කියලා. මොකද මල ද්‍රව්‍ය කියන්නේ ප්‍රතික්‍රියාවක් සිදුවීම නිසා හැදිච්ච දෙයක් නෙමෙයි. ඔන්නෝක තේරුම් ගන්න. ප්‍රතික්‍රියාවක් සිදුවෙච්ච නිසා සිදුවීමෙන් ඒකට අනුව ප්‍රතිඵලයක් වෙච්ච දෙයක් නෙමෙයි. කාපු කෑම වලින් දිරපු නැති ටික, ජීර්ණය නොවිච්ච ටික. ඒක බැහැර කිරීම වෙනම ක්‍රියාවලියක්. බැහැර කිරීමක් තමයි. නමුත් ඒ බහිස්ත්‍රාවයක් නෙමෙයි. ඒක බහිස්ත්‍රාවයක් නෙමෙයි දරුවෝ. පැහැදිලිද? හරි. එහෙනම් ආහාර මාර්ගයේදී ජීර්ණය නොවූ දෑ, ඒ කියන්නේ මල ද්‍රව්‍ය, ඒවා පහ කිරීම බහිස්ත්‍රාවය ලෙස සලකනු නොලබයි. මේ ඉතාම වැදගත්. සලකන්නෙම නැහැ. හරි. ඒතර ආහාර මාර්ගයේදී ජීර්ණය නොවූ ද්‍රව්‍ය පහ කරන එක, බැහැර කරන එක අපි කොයිම වෙලාවකවත් බහිස්ත්‍රාවය කියලා නම් පුතේ සලකන්නේ නැහැ. පැහැදිලිද? හරි. ඉතින් මෙච්චර දවස් එහෙම හිතුවනම් දැන් ඒක ඔයාගේ ඔළුවෙන් අයින් කරගන්න. බොහෝ සතුන්ගේ ආශෘති විධානයට සහ බහිස්ත්‍රාවයට අදාළ පද්ධති ව්‍යුහමය ඒ වගේම කෘත්‍යමය ලෙස සම්බන්ධිතයි. බොහෝ සතුන්ගේ ආශෘති විධානයට සහ
බහිස්ත්‍රාවයට අදාළ පද්ධති තියෙනවනේ. මේවා ව්‍යුහමය වශයෙන් සහ කෘත්‍යමය වශයෙන් යම්කිසි සම්බන්ධයක් තියෙනවා. ඒ ගැන අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන්. බොහෝ සතුන්ගේ ආශෘති විධානයට හා බහිස්ත්‍රාවයට අදාළ පද්ධති ව්‍යුහමය සහ කෘත්‍යමය විදිහට සම්බන්ධත අන්තර් සම්බන්ධිතයි. හරි. දැන් පළවෙනිම කොටසෙන් අපි සාකච්ඡා කරපු දේවල් සාරාංශගත කරමු. කොහොමද අපි මේක පටන් ගන්නේ? දරුවනේ අපි මුලින්ම පැහැදිලි කරා පදයක් ආශෘති විධානය කියන එක. මොකක්ද ආශෘති විධානය කිව්වේ? ජීවියෙක්ගේ දේහය තුල ඇති ද්‍රාව්‍ය සාන්ද්‍රණය සහ ජල තුල්‍යතාවය පාලනය කිරීමේ ක්‍රියාවලිය තමයි අපි සැලකුවේ මොකක් කියලාද? ආශෘති විධානය කියලා. ආශෘති විධානය. දැන් මේ ආශෘති විධානය ගැන කියද්දී අපිට මුලින්ම සාකච්ඡා කළා අපි ඒකසෛලික ජීවීන් පිළිබඳව. ඇමීබා පැරමීසියන්. මේ වගේ ඒකසෛලික සමාජිකයන් ඔවුන්ගේ ආශෘති විධාන ක්‍රියාවලිය සඳහා තමන්ගේ සෛලයේ පවතින සංකෝචක රික්තක තමයි භාවිතා කරන්නේ. සංකෝචක රික්තක. හැබැයි වෙනත් සතුන්ට තමන්ගේ ආශෘති විධානය සඳහා විශේෂයෙන්ම සකස් වෙච්ච අවයව පද්ධති දකින්න පුළුවන් ව්‍යුහයන් තියෙනවා. ජීවි දේහ තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක් විදිහට හටගන්න විෂාපත් ද්‍රව්‍ය කිසියම් ක්‍රමයකට දේහෙන් අනිවාර්යයෙන්ම බැහැර කළ යුතුයි. ඒ අනුව අපි බහිස්ත්‍රාවය කියන පදය හඳුනාගත්ත තේරුම් ගත්ත. මොකද්ද බහිස්ත්‍රාවය කියන්නේ? නයිට්‍රජනීය පරිවෘතික අපද්‍රව්‍ය සහ වෙනත් පරිවෘතික අපද්‍රව්‍ය දේහෙන් බැහැර කිරීම තමයි බහිස්ත්‍රාවය කියන්නේ. එතෙන්දී මම විශේෂයෙන් මතක් කළා ආහාර මාර්ගයේදී ජීර්ණයට ලක් නොවන අපි කියන්නේ මල ද්‍රව්‍ය. මේ මල ද්‍රව්‍ය දේහෙන් බැහැර කිරීම පහ කිරීම ඒක බහිස්ත්‍රාවයක් විදිහට සලකන්නේ නැහැ කියලා. අවසාන වශයෙන් බොහෝ සතුන්ගේ ආශෘති විධානයට සහ බහිස්ත්‍රාවයට අදාළ පද්ධති ව්‍යුහමය වශයෙන් වගේම කෘත්‍යමය වශයෙන් උත් සම්බන්ධිතයි බැඳිලා තියෙනවා. ඔන්න ඔය කාරණා ටික ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපිට පුළුවන් එහෙමනම් ඊළඟ කොටසට යොමු වෙන්න. අපි යමු බලන්න. හරි. දරුවනේ ඊළඟ කොටස බලන්න අලුත් මාතෘකාවක්. ආශෘති විධානය සහ බහිස්ත්‍රාවයේ අවශ්‍යතාව සහ වැදගත්කම. අපි මේ පාඩම තුල තවත් ගැඹුරට කරුණු අධ්‍යයනය කරමු. ආශෘති විධානය සහ බහිස්ත්‍රාවයේ අවශ්‍යතාවය මොකද්ද? සහ ඒකේ වැදගත්කම මොකද්ද? මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඇයි අපි බහිස්ත්‍රාවය කරන්න ඕනේ වෙන්නේ? ඇයි අපි ආශෘති විධානයක් පවත්වා ගන්න ඕනේ වෙන්නේ කියලා කතා කරන්නේ මෙන්න මේ කාරණා යටතේ. බලන්න පළවෙනි කරුණ. සතුන්ගේ පැවැත්මටත් කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයටත් දේහ අභ්‍යන්තර පරිසරය නියතව පවත්ව ගන්න ඕනේ. සතුන්ගේ පැවැත්මටත් ඒ වගේම කාර්යක්ෂම දේහ ක්‍රියාකාරීත්වයක් සඳහා අපේ අභ්‍යන්තර පරිසරය නියතව පවත්ව ගන්න ඕනේ. මොකද්ද මේ අභ්‍යන්තර පරිසරය කියන්නේ? ඒක ඉස්සෙල්ලා බේරුම් කරගමු අපි. අභ්‍යන්තර පරිසරය කියලා අදහස් කරන්නේ දරුවනේ සෛල අවට පවතින පරිසරය. දේහ සෛල අවට පවතින පරිසරයට තමයි අභ්‍යන්තර පරිසරය. දැන් ඔබේ බාහිර පරිසරය කියන්නේ ඔබේ ශරීරයෙන් පිට පවතින පරිසරය. දැන් මගේ බාහිර පරිසරය කියන්නේ මගේ ශරීරයෙන් පිටතින් තියෙන පරිසරය. මේ මම අතපය දිගහරින පරිසරය. ඒක තමයි මගේ බාහිර පරිසරය. නමුත් මගේ අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ මගේ සෛල අතර මගේ ශරීර අභ්‍යන්තරයේ පවතින සෛල අතර තියෙන පරිසරය. ඒතර අන්තර්සෛලීය තරලය සහ රුධිරය මේකට හොඳම උදාහරණ අභ්‍යන්තර පරිසරයට. ඒතර අභ්‍යන්තර පරිසරයේ යම් යම් සාධක තියෙනවා දරුවනේ. ඒවා තියෙන්න ඕන ප්‍රශස්ත මට්ටම් වල, තියෙන්න ඕන උචිත මට්ටම් වල අපි පවත්ව ගන්න ඕනේ. හරි? එහෙම පවත්ව ගන්නවට තමයි ලස්සන වචනයක් කියන්නේ සමස්ථිතිය කියලා. දේහ අභ්‍යන්තර පරිසරයේ යම් යම් සාධක පවතින්න ඕන નિયમિત මට්ටම් වල පවත්වා ගන්නවට තමයි කියන්නේ සමස්ථිතිය පවත්වා ගන්නවා කියලා. දේහ අභ්‍යන්තර පරිසරය නියතව පවත්වා ගැනීම. විශේෂයෙන්ම ජලය සහ විවිධ ද්‍රාව්‍යයන්ගේ සාපේක්ෂ සාන්ද්‍රණ හිතකර සීමාවන් තුල පවත්ව ගන්න ඕනේ. විශේෂයෙන්ම පවත්ව ගන්න ඕන සාධක විදියට සලකන්න පුළුවන් ජලයයි ඒ වගේම විවිධ ද්‍රාව්‍යයන් දියවන විවිධ සංඝටක තියෙනවනේ. ඒ විවිධ ද්‍රාව්‍යයන්ගේ සාපේක්ෂ සාන්ද්‍රණ හිතකර සීමාවන් තුල තමයි පවත්වා ගන්න ඕනේ වෙන්නේ. මේ හින්දම සතුන්ගේ දේහතරලවල රසායනික සංයුතිය යාමනය කරගන්න ජලය සහ ද්‍රව්‍ය දේහයට ලබා ගැනීමත්
දේහයෙන් ඒ ජලය සහ ද්‍රව්‍ය බැහැර කිරීමත් තුලිත කරගන්නට අවශ්‍යයි. තුලනය කරගන්නට අවශ්‍ය වෙනවා. බලන්න. දැන් අපි කරුණු තුනක් ගැන කතා කරා. සතුන්ගේ පැවැත්මටත් කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයටත් දේහ අභ්‍යන්තර පරිසරය නියතව පවත්ව ගන්න ඕනේ. විශේෂයෙන්ම ජලය ඒ වගේම විවිධ ද්‍රව්‍යයන්ගේ සාපේක්ෂ සාන්ද්‍රණ හිතකර සීමාවන් තුල පවත්ව ගන්න ඕනේ. මේ නිසා සතුන්ගේ දේහ තරලවල රසායනික සංයුතිය යාමනය කර ගැනීමට ජලය හා ද්‍රව්‍ය දේහයට ලබා ගැනීමට දේහෙන් බැහැර කිරීමත් තුලනය කිරීම අවශ්‍යයි. සතුන්ගේ දේහ තරලවල මේ රසායනික සංයුතිය යාමනය කරගන්න ජලය දේහයට ලබා ගන්න ඕනේ. ජලය විතරක් නෙමෙයි අනිකුත් ද්‍රව්‍යත්. එතකොට ජලය සහ ද්‍රව්‍ය දේහයට ලබා ගැනීමත් ජලය සහ ද්‍රව්‍ය දේහෙන් බැහැර කිරීමත් තුලනය කරන්නට ඕනේ. බැලන්ස් කරගන්න ඕනේ. වැඩිපුර ජලය ඇතුළු වීමෙන් සත්ව සෛල මොනවා වෙන්න පුළුවන්ද? හිතන්න. වැඩිපුර ජලය ඇතුළු වීමෙන් සත්ව සෛල ඉදිමෙන්න පුළුවන්. සමහර වෙලාවට ඉදිමිලා මේක දරා ගන්න බැරුව පුපුරලා යන්න පුළුවන්. හරි. පුපුරලා යන්න පුළුවන්. ඒ වගේම වැඩි ජල ප්‍රමාණයක් සෛලෙන් හානි වුණොත්, සෛලෙන් ජලය බැහැර වේගෙන ගියොත්, අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉවත් වුණොත් සත්ව සෛල හැකිලීමකට ලක් වෙලා හැකිලිලා හරි අර විජලන තත්ත්වයක් ඇවිල්ලා අවසානයේදී මිය යන්න පුළුවන්. අපි කියනවානේ සාමාන්‍ය විවහාරයේදී කතාවට කියනවානේ ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෑම නැත. හරි. ඉතින් හිතන්නකෝ ජලය උනත් බීගෙන යනකොට එක්තරා මට්ටමක් වෙනකන් ජලය අවශ්‍යයි ශරීරයට. හැබැයි ඊට වඩා ජලය ඔබ ලබා ගන්න ඔබ ශරීරයට ඇතුල් කරගන්න ඔබේ මේ සත්ව සෛල මොනවා වෙන්න පුළුවන්ද? ඉදිමෙන්න පුළුවන්. ඉදිමිලා පුපුරලා යන්න පුළුවන්. ඒක නිසා සෛල විනාශ වෙනවා. ඒකෙම අනිත් පැත්ත මොකද්ද? සෛල වලින් ජලය නැත්තම් දේහෙන් ජලය සීග්‍රයෙන් අයින් වෙන්න ගියොත් මේ සෛල සියල්ල හැකිලෙනවා. පැහැදිලිවම සෛල හැකිලෙනවා. හැකිලිලා අවසානයේදී ඒ සෛල මරණයටපත් වෙන්න පුළුවන්. මේ යන්න පුළුවන්. දෙපැත්තම හොඳ නැහැ. වැඩිපුර ජලය ඕනකට ඇතුල් වීමත් හොඳ නැහැ. විශාල වශයෙන් ජලය ඉවත්ව යාමත් හොඳ නැහැ. හරි? එහෙනම් බලන්න වැඩිපුර ජලය ඇතුළු වීමෙන් සත්ව සෛල ඉදිමීමට හා පුපුරා යාමට ලක් වේ. එමෙන්ම වැඩි ජල ප්‍රමාණයක් සෛලෙන් හානි වුවහොත් සත්ව සෛල හැකිලීමට ලක් වෙලා අවසානයේදී මිය යනවා. සත්ව සෛලවල මෙන්ම ශාක සෛලවලත් ජලහානිය මෙහෙවන බලය මේ සත්ව සෛලවල වගේම ශාක සෛලවලත් ජලහානිය මෙහෙවන බලය කවුද සපයන්නේ? ඒ බලය සැපෙන්නේ සෛල පටලය හරහා ඇති ද්‍රාව්‍ය සාන්ද්‍රණ අනුක්‍රමණය මගින්. සෛල පටලය හරහා තියෙන ද්‍රාව්‍ය සාන්ද්‍රණ අනුක්‍රමණය. ඒ කියන්නේ සෛල පටලයේ දෙපස තියෙන ද්‍රාව්‍ය සාන්ද්‍රණයන්ගේ වෙනස අනුක්‍රමණය මගින් තමයි මේ ජලහානිය මෙහෙවන බලය නිර්මාණය වෙන්නේ. ඔන්න ඔය කාරණා ටික හරියට තේරුම් ගන්න ඕනේ. බලන්න. හරිම සරලයි. අපි මේ කාරණා ටික සාරාංශගත කරගමු. සතුන්ගේ පැවැත්මට කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයටත් දරුවනේ දේහ අභ්‍යන්තර පරිසරය අපි නියතව පවත්ව ගන්න ඕනේ. විශේෂයෙන්ම ජලය සහ ද්‍රව්‍යයන්ගේ සාපේක්ෂ සාන්ද්‍රණ හිතකර සීමාවන් තුල පවත්ව ගන්න ඕනේ. දැන් සතුන්ගේ දේහ තරලවල රසායනික සංයුතිය යාමනය කරගන්න නම් ජලය සහ ද්‍රව්‍ය දේහයට ලබා ගැනීමත් ඒවා දේහෙන් බැහැර කිරීමත් තුලනය කරන්නට අවශ්‍යයි. අපි කිව්වා වැඩිපුර ජලය ඇතුළු වුණොත් මොකද වෙන්නේ? සෛල ඉදිමීමට ලක් වෙලා පුපුරලා යනවා. එතනදිත් වෙන්නේ සෛල විනාශ වෙනවා. ඒ වගේම වැඩි ජල ප්‍රමාණයක් සෛල වලින් හානි වුණොත් සත්ව සෛල හැකිලීමට ලක් වෙලා අවසානයේදී මිය යනවා. ඕකත් වෙන්න පුළුවන්. සත්ව සෛලවල වගේම ශාක සෛලවලත් ජලහානිය මෙහෙවන බලය සපයන්නේ කවුද? ඒක සපයන්නේ සෛල පටලය හරහා තියෙන ද්‍රාව්‍ය සාන්ද්‍රණ අනුක්‍රමණය මගින්. සෛල පටල හරහා තියෙන ද්‍රාව්‍ය සාන්ද්‍රණ අනුක්‍රමණය මගින් තමයි මේ බලය සපයන්නේ. ඔන්න ඔය කාරණා ටික දරුවනේ මූලිකව අපි තේරුම් ගමු. ඊළඟ කොටසට යමු. බලන්න මොනවද අපිට තියෙන්නේ කියලා. සතුන්ට නොනැසි පැවැත්ම උදෙසා
මේ සත්තුන්ගේ නොනැසි පැවැත්ම උදෙසා සතුන් විනාශ නොවී තවදුරටත් පවත්ව ගන්න. ඔවුන්ට ජීවත් වන පරිසරය මත රඳා පවතින විවිධ ආශෘති විධාන උපක්‍රම පරිණාමය වෙලා තියෙනවා. සතුන්ට තමන්ගේ ජීවිතය විනාශ නොවී පවත්වා ගැනීම සඳහා ඒ අයට ජීවත් වන පරිසරය මත රඳා පවතින විවිධ ආශෘති විධාන උපක්‍රම පරිණාමය වෙලා තියෙනවා. විවිධ ආශෘති විධාන උපක්‍රම පරිණාමය වෙලා තියෙනවා. ඒව ගැන තමයි අපි මේ පාඩම තුලදී කතා කරන්නේ. සතුන්ගේ දේහ අභ්‍යන්තර පරිසරයේ සංයුතිය, රසායනික සංයුතිය, සතුන්ගේ දේහ අභ්‍යන්තර පරිසරයේ සංයුතිය ආරක්ෂා කර ගැනීම උදෙසා පරිවෘතියේදී නිපදවන විෂ සහිත ඵල බැහැර කළ යුතුයි. අනිවාර්යෙන් අපේ දේහ අභ්‍යන්තර පරිසරයේ අර තියෙන රසායනික සංයුතිය ආරක්ෂා කරගන්න නම් විශේෂයෙන්ම දේහයට අනවශ්‍ය වන පරිවෘතියේදී නිපදවන නිෂ්ප්‍රයෝජනවත් ද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය, අපද්‍රව්‍ය මේ සියල්ලම අයින් කරන්න ඕනේ, බැහැර කරන්න ඕනේ. එහෙම බැහැර කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඔනෝක ඊළඟ ගැටලුවනේ. එසේ නොවුනහොත් එම බහිස්රාවී අන්තඵල පැහැදිලිවම අපේ දේහ සෛලවලට විසයි දරුවෝ. ආයි කිසි කතාවක් නැහැ. පැහැදිලිවම විසයි. එහෙම උනේ නැත්තම් මේ නිසි වෙලාවේදී මේ විෂ සහිත බහිස්රාවී ඵල බැහැර කළේ නැත්තම් ඒවා සෛලවලට විෂ වෙනවා. එසේ නොවුනහොත් එම බහිස්රාවී අන්තඵල දේහ සෛලවලට විෂ වේ. දේහ සෛලවලට පැහැදිලිවම විෂ. දැන් උදාහරණයක් අපි සලකලා බලමු. දේහ සෛල තුල පරිවෘතියේදී ප්‍රෝටීන න්‍යෂ්ටික අම්ල බිඳ වැටුනොත් අපි දන්න මේ දෙකම නයිට්‍රජනීය සංයෝග නේද? එතකොට මේවා බිඳ වැටිලා හැදෙන කාණ්ඩ තමයි ඇමයින් කාණ්ඩ. NH2 කාණ්ඩ, ඇමයින් කාණ්ඩ. මේ ඇමයින් කාණ්ඩ සිරුරට අධික විස සහිත ඇමෝනියා බවට පත් වෙනවා. ඇමෝනියා බවට පත් වෙනවා. ඇමෝනියා අපි රසායන විද්‍යාවේදී හඳුන්වන්නේ දුබල භස්මයක් කියලා. දුබල භස්මයක්. එය දුබල භස්මයක් ලෙසද ක්‍රියා කරයි. ඒ වගේම ග්ලූකෝස් පරිවෘතියේදී ඔක්සිකරණය වෙලා දුබල අම්ලයක් වන කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරනවා. හරි? කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරනවා. දැන් මේ කාරණා දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. දේහ සෛල තුල පරිවෘතියේදී ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල බිඳ වැටිලා හැදෙන ඇමයින් කාණ්ඩය සිරුරට අධික විෂයි. සිරුරට අධික විෂ සහිත ඇමෝනියා බවට ඒ කාණ්ඩය පත් වෙනවා. ඇමෝනියා කියන්නේ දුබල භස්මයක්. ඒ වගේම ග්ලූකෝස් වගේ සංයෝග පරිවෘතියේදී ඔක්සිකරණය වෙලා දුබල අම්ලයක් වන CO2 කාබන් ඩයොක්සයිඩ් උත් නිදහස් කරනවා. ඒතර මෙන්න මේ කාරණා ටික බලමු අපි. දේහ සෛල තුල පරිවෘතියේදී ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල බිඳ වැටි සෑදෙන ඇමයින් කාණ්ඩයේ සිරුරට අධික විෂ සහිත ඇමෝනියා බවට පත් වෙනවා. ඒක දුබල භස්මයක් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම ග්ලූකෝස් පරිවෘතියේදී ඔක්සිකරණය වෙලා දුබල අම්ලයක් වන CO2 උත් නිදහස් වෙනවා. CO2 උත් නිදහස් වෙනවා. ඊළඟට මොකද වෙන්නේ බලන්න. මේ අම්ල භස්ම නිපදවීමත් සමග දේහ අභ්‍යන්තර පරිසරයේ මේවා ඒකරාශී වීමෙන් අම්ල භස්ම සමතුලිතතාවය වෙනස් වෙනවා. සරලවම කියනවා මේ pH අගය වෙනස් වෙනවනේ. බලන්න. මෙම දුබල අම්ල සහ දුබල භස්ම දේහ අභ්‍යන්තර පරිසරයේ ඒකරාශී වීමෙන් අම්ල භස්ම තුල්්‍යතාවය, අම්ල භස්ම වල තියෙන බැලන්ස් එක වෙනස් වෙනවා. ඒතර අම්ල භස්ම තුල්්‍යතාවය වෙනස් වුනහම සිද්ධ වෙන ප්‍රධානම ගැටලුව තමයි දේහය තුල තියෙන ප්‍රෝටීන දුස්සභාවීකරණය වෙනවා. අපි රසායනික පදනමේදී කතා කරා දරුවෝ. මොකද්ද මේ ප්‍රෝටීන දුස්සභාවීකරණය කියන්නේ? මොකද්ද ප්‍රෝටීන දුස්සභාවීකරණය කියන්නේ? ප්‍රෝටීන වල පවතින දුර්වල රසායනික බන්ධන සහ අන්තර්ක්‍රියා වෙනස් වීමෙන් ඒ ප්‍රෝටීනයක විශිෂ්ට වූ රසායනික ත්‍රිමාණීය හැඩය වෙනස් වී යාම, ඒක නැති වී යාම තමයි අපි දුස්සභාවීකරණය කියන්නේ. මොකද දුස්සභාවීකරණය වුණාම මේ ප්‍රෝටීන වලින් වෙනදා ඉටු වෙච්ච ජෛවීය කෘත්‍යයන් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒතර ලොකු ගැටලුවක්. හරි? ඒතර මේ අම්ල භස්ම තුල්්‍යතාවය වෙනස් වුණාම තමයි ප්‍රෝටීන දුස්සභාවීකරණය වගේ අයහපත් බලපෑම් සිද්ධ වෙනවා. හරි? දැන් අපි දන්නවා ප්‍රෝටීන දුස්සභාවීකරණයට බලපාන සාධක කීපයක්ම ඉන්නවා. කාරක නැත්නම් සාධක. මොනවද? ඉහළ උෂ්ණත්ව සහ අධිශක්ති විකිරණ, ප්‍රබල අම්ල භස්ම සහ අධික ලවණ සාන්ද්‍රණ, බැරලෝහ, කාබනික ද්‍රාවක සහ ශාලක මේවනේ බලපාන්නේ. ඒතර මේ අම්ල භස්ම තුල්්‍යතාවය වෙනස් වුණාම පැහැදිලිවම ප්‍රෝටීන දුස්සභාවීකරණයට මුහුණ පාන්න වෙනවා. මේ නිසා
පැවැත්මට සහ කාර්යක්ෂම දේහ ක්‍රියාකාරීත්වයක් සඳහා දේහ අභ්‍යන්තර පරිසරය අපිට හිතකර සීමා තුළ පවත්ව ගන්න වෙනවා. ඒ සඳහා මේ පරිවෘත්තික අපද්‍රව්‍ය අනිවාර්යයෙන්ම දේහෙන් බැහැර කරන්න වෙනවා. පරිවෘත්තික අපද්‍රව්‍ය දේහෙන් බැහැර කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අත්‍යවශ්‍ය වෙනවා. මේ කතා කරපු කාරණාවල සාරාංශගත කිරීමකට අපි යමු දරුවෝ. හරි. සතුන්ට නොනැසි පැවැත්ම උදෙසා ඔවුන්ට ජීවත් වන පරිසරය මත රඳා පවතින විවිධ ආශ්‍රිත විධාන උපක්‍රම පරිණාමය වෙලා තියෙනවා. දැන් සතුන්ගේ දේහ අභ්‍යන්තර පරිසරයේ ඒ රසායනික සංයුතිය ආරක්ෂා කර ගැනීමට නම් පරිවෘත්තියේදී නිපදවන විෂාපද්‍රව්‍ය වහාම දේහෙන් බැහැර කරන්න ඕනේ. එහෙම බැහැර කරන්න බැරි වුණොත් නම් දරුවෝ ඒ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය දේහය තුල එක්රැස් වෙලා දේහ සෛල වලට පැහැදිලිවම විෂක් වෙනවා. දැන් උදාහරණයක් අපි කතා කරා. දේහ සෛල තුල පරිවෘත්තියේදී ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල බිඳ වැටිලා හැදෙන ඇමයින් කාණ්ඩ සිරුරට විෂ සහිත ඇමෝනියා බවට පත් වෙනවා. ඇමෝනියා කියන්නේ දුබල භස්මයක්. ඒ වගේම ග්ලූකෝස් පරිවෘත්තියේදී ඔක්සිකරණය වෙලා දුබල ආම්ලික සංයෝගයක් වන CO2ත් ලබා දෙනවා. CO2 නිදහස් කරනවා. ඊට පස්සේ අපි කිව්වා මේ අම්ල භස්ම දේහ අභ්‍යන්තරයේ ඒකරාශී වීමත් සමග අම්ල භස්ම සමතුලිතතාවය නැත්නම් තුල්්‍යතාවය වෙනස් වෙනවා. මේ අම්ල භස්ම තුල්්‍යතාවය වෙනස් වීම ඍජුවම බලපාන්නේ ප්‍රෝටීන දුස්සභාවීකරණය වෙන්න. ප්‍රෝටීන දුස්සභාවීකරණය කියලා කියන්නේ ප්‍රෝටීනයක පවතින දුර්වල රසායනික බන්ධන සහ අන්තර්ක්‍රියා වෙනස් වෙලා ඒ ප්‍රෝටීනයට තියෙන විශිෂ්ට වූ රසායනික ත්‍රිමාණ හැඩේ නැති වී යාම. ඉතින් එතකොට ඒ ප්‍රෝටීන මගින් ඉෂ්ට වෙන සියලුම ජෛවීය කෘත්‍යයන් නතර වෙනවා. සියලුම ජෛවීය කෘත්‍යයන් නතර වෙනවා දරුවෝ. මේ හින්දා පැවැත්ම සහ කාර්යක්ෂම දේහ ක්‍රියාකාරීත්වයක් සඳහා දේහ අභ්‍යන්තර පරිසරයේ හිතකර සීමාවන් තුල පවත්වා ගන්න ඕනි. ඒ සඳහා පැහැදිලිවම පරිවෘත්තීය බහිස්ත්‍රාවී අපද්‍රව්‍ය දේහෙන් බැහැර කිරීම අත්‍යවශ්‍යයි. දේහෙන් බැහැර කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. පැහැදිලිද? එහෙමනම් දරුවනේ අපි ඊළඟ කොටසට යමු. අපි මේක හොඳට කතා කරපු නිසා ඊළඟ කොටසට යමු. දරුවනේ අලුත් මාතෘකාවකට එනවා තව. බලන්න. පරිවෘත්තික උපස්තර, පරිවෘත්තීය උපස්තර සහ බහිස්ත්‍රාවී පළ අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? හොඳ මාතෘකාවක්. පරිවෘත්තික උපස්තරයි බහිස්ත්‍රාවී පළයි අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? අපි බලමු මොකක්ද මේ සම්බන්ධතාවය කියලා. දැන් සෛල තුල පරිවෘත්තියට ලක් කරන උපස්තර වෙන්නේ මොනවද? ඒවා තමයි කාබෝහයිඩ්‍රේට, මේද, ප්‍රෝටීන, ඕනනම් න්‍යෂ්ටික අම්ල. ඒ ටික අපිට කියන්න පුළුවන්. සෛල තුල පරිවෘත්තියට ලක්වන ප්‍රධානම උපස්තර විදිහට සලකන්න වෙන්නේ කාබෝහයිඩ්‍රේට, මේද, ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල. මේ උපස්තර වලින් නිපද වෙන බහිස්ත්‍රාවී පළ තියෙනවනේ. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේටයක් පරිවෘත්තියට ලක් වෙනවා. එතකොට අවසානයේදී හැදෙනවා යම් යම් සංඝටක. දේහයට අනවශ්‍ය නැත්නම් නිෂ්ප්‍රයෝජනවත් නැත්නම් විස අපද්‍රව්‍ය හැදෙනවා. ඒව තමයි බහිස්ත්‍රාවී පළ කියන්නේ. ඒවා විවිධ සාධක මත රඳා පවතිනවා. දරුවනේ ඇත්තටම සාධක 4ක් මත රඳා පවතිනවා. එක සාධකයක් තමයි ඔබේ පරිවෘත්තියට යොදා ගන්න උපස්තරයේ රසායනික ව්‍යුහය සහ ඒ සංයුතිය. ඒක බලපානවා. ඒ කියන්නේ ඔබ පරිවෘත්තියට යොදාගන්නේ කාබෝහයිඩ්‍රේටයක් නම් ලැබෙන ප්‍රතිඵල එක විදිහක්, ප්‍රෝටීනයක් නම් ලැබෙන ප්‍රතිඵල වෙන විදිහක්. හරි? ඒ කියන්නේ ඔබ පරිවෘත්තියට ලක් කරන උපස්තරයේ රසායනික සංයුතිය සහ ව්‍යුහය බලපානවා පැහැදිලිවම. ඒ වගේම එන්සයිම් වල සුලභතාවය. එන්සයිම් වල සුලභතාවය. එන්සයිම් බහුලව තියෙනවද නැද්ද? ඔක්සිජන් වල සුලභතාවය. ඔක්සිජන් බහුලව තියෙනවද නැද්ද? සහ සතුන් ජීවත් වන වාසස්ථානය. සතුන් ජීවත් වන පරිසරය, වාසස්ථානය. දැන් මේ සාධක එකින් එක අපි ලියා ගමු බලන්න. මොකද්ද මේ ගැටලුව කියලා? හරි? අපි එකින් එක ලියමු. හරි. දරුවනේ මෙහෙම හිතන්නකෝ. මෙහෙම හිතන්න. රසායනික ව්‍යුහය සහ සංයුතිය කොහොමද බලපාන්නේ කියන එක. දැන් අපි ගමු කාබෝහයිඩ්‍රේටයක්. දරුවනේ කාබෝහයිඩ්‍රේට අපි ග්ලූකෝස් ගමු. ආයි වෙන මොකුත් ඕනේ නැහැ නේ කියන්නේ ග්ලූකෝස්. දැන් එතකොට අපි ග්ලූකෝස් සහිත ආහාරයක් පරිභෝජනය කරමු, පරිවෘත්තියට ලක් කරමු. දැන් අපි දන්නවා ග්ලූකෝස් අණුවේ සූත්‍රය C6H12O6. හරි? එතකොට හිතලා බලන්න මේක ස්වායු ශ්වසනයට ලක් වුණාම
ඒ කියන්නේ ග්ලූකෝස් අණුව ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනවා. එතකොට අපි දන්නවා ස්වායු ශ්වසනය අපි කතා කරන්නේ මේ දෙවෙනි පාඩමේදී. එතකොට ස්වායු ශ්වසනයේ ප්‍රතිඵල විදිහට ලැබෙන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. ශක්තිය ලැබෙන එක හරි එක වෙනම කතාවක්. හරි. කාබන් ඩයොක්සයිඩුයි ජලයයි ලැබෙනවා. හැබැයි දැන් ඔතන ප්‍රතිඵලවලට නයිට්‍රජනීය ප්‍රතිඵලයක් ලැබුණේ නැහනේ. ඇමෝනියා හරි යූරියා හරි මුකුත් ලැබුණේ නැහනේ. ඇයි ලැබුණේ නැත්තේ? ලැබුණේ නැත්තේ ආදරණීය දරුවනේ උපස්තරය තුල සංඝටක මූලද්‍රව්‍යයක් ලෙස නයිට්‍රජන් තිබ්බේ නැහැනේ. ග්ලූකෝස් ඇතුලේ නයිට්‍රජන් නැහැනේ. ග්ලූකෝස් ඇතුලේ තියෙන්නේ කාබනුයි හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි. ඒතකොට කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් සහිත උපස්තරයක් පරිවෘතියට ලක් වෙලා බහිස්ත්‍රාවී ඵල විදිහට නයිට්‍රජන් අඩංගු ඒවා ලැබෙන්න බෑ. පැහැදිලිනේ? හරි. නයිට්‍රජන් අඩංගු ප්‍රතිඵල ලැබෙන්න බැහැනේ ආරම්භක සංයෝගේ නයිට්‍රජන් නැතුව. එහෙනම් දැන් ඒකෙන් අපිට කියවෙන්නේ මොකද්ද? පරිවෘත්තික උපස්තරයේ රසායනික ව්‍යුහය සහ සංයුතිය අණුව තමයි ලැබෙන ප්‍රතිඵල තීරණය වෙන්නේ. ආරම්භක සංයෝගයේ නයිට්‍රජන් නැතුව අවසාන ප්‍රතිඵලවල නයිට්‍රජන් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. ඒ නිසා ආරම්භක සංයෝගය තුල නයිට්‍රජන් නැහැ දරුවෝ. ග්ලූකෝස් වල නයිට්‍රජන් නැහැ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තියෙන්නේ. හැබැයි ප්‍රතිඵලය ඇතුළෙත් එතකොට නයිට්‍රජන් නැහැ. එහෙනම් පැහැදිලිවම එතනින් අපිට ඔප්පු කරන්න පුළුවන් නේද? අපි පරිවෘත්තියට ලක් කරන අමුද්‍රව්‍ය තියෙනවනේ උපස්තරයේ. උපස්තරයේ රසායනික සංයුතිය සහ ව්‍යුහය බලපානවා ලැබෙන අවසාන ප්‍රතිඵලයට. හරි. ඒ උපස්තරය තුල නයිට්‍රජන් නැත්තම් ලැබෙන්නේත් නයිට්‍රජන් නැති ප්‍රතිඵල තමයි. නයිට්‍රජන් නැති ප්‍රතිඵල ලැබෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට ඒකෙන් කියවෙනවනේ රසායනික සංයුතිය සහ ඒ ව්‍යුහය සහ රසායනික සංයුතියේ බලපෑම කොහොමද කියලා. ඒක කියවෙනවා. දැන් මේ එන්සයිම් වල සුලභතාවයට මං එන්න. දෙවනි සාධකේ. ඒක අපි විස්තර කරගමු. දරුවනේ මෙන්න මෙහෙමයි කතන්දරේ. ඕනම සතෙක්ගේ මුලින්ම හැදෙන නයිට්‍රජනීය බහිස්ත්‍රාවී ඵලය ඇමෝනියා. ඕනම සතෙක්ගේ මුලින්ම හැදෙන නයිට්‍රජනීය බහිස්ත්‍රාවී ඵලය ඇමෝනියා. ඔබෙත් මගෙත් අපි හැමෝගෙම. හරිද? බල්ලා පූසා මේ හැමෝගෙම මුලින්ම හැදෙන්නේ දරුවෝ ඇමෝනියා. සමහර සත්තු ඇමෝනියා හදලා ඇමෝනියාම බැහැර කරනවා. ඇමෝනියා හදලා ඇමෝනියාම පිට කරනවා. සමහර සත්තු ඇමෝනියා හදලා ඒක වෙන සංයෝගයක් බවට හරවලා පරිවර්තනය කරලා ඒ වෙන සංයෝගය පිට කරනවා. ඇත්තටම අපිත් ඒකට හොඳම උදාහරණයක්. ඇයි? අපි ඇමෝනියා හදනවා. අපේ සෛලවල ඇමෝනියා හැදෙනවා. හැබැයි අපි ඇමෝනියා නෙමෙයිනේ බහිස්ත්‍රාවය කරන්නේ. මොනවද? අපි බහිස්ත්‍රාවය කරන්නේ යූරියා. හරි? අපි මුත්‍රා විදිහට ඉවත් කරන්නේ දරුවනේ යූරියා. යූරියාවල ඒ මුත්‍රාවල ජලයක් තියෙනවා යූරියක් තියෙනවා. මුත්‍රාවල තියෙන නයිට්‍රජනීය සංයෝගය තමයි යූරියා. යූරියා ඔන්න අපි පිට කරනවා. ඇයි අපි ඇමෝනියා පිට කරන්නේ නැතුව යූරියා පිට කරන්නේ? හරි. ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙමු. තව දෙයක් තියෙනවා. දැන් අපි යූරියා පිට කරනවා. හැබැයි වෙනත් සතුන් මේ පක්ෂීන්, උරගයෝ, කෘමීන් ඒ වගේ කට්ටිය යූරියත් නෙමෙයි එයාලා පිට කරන්නේ යුරික් අම්ලය. යුරික් අම්ලය පිට කරන්නේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් එයාලගේ හැදෙන්නේ නැද්ද ඇමෝනියා? හැදෙනවා. අනිවාර්යයෙන්ම හැදෙනවා. ඇමෝනියා තමයි හැදෙන්නේ. මම මුල ඉඳලම කියනවා. ඕනම සතෙක්ගේ මුලින්ම හැදෙන නයිට්‍රජනීය බහිස්ත්‍රාවී ඵලය ඇමෝනියා. සමහර සත්තු ඇමෝනියා හදලා ඇමෝනියා යවනවා. තවත් සමහර සත්තු ඇමෝනියා හදලා ඇමෝනියා යවන්නේ නැතුව ඇමෝනියා වෙනුවට ඒක ඇමෝනියා පරිවර්තනය කරනවා යූරියා හෝ යුරික් අම්ලයේ බවට පත් කරලා ඒව යවනවා. ඇයි මෙහෙම වෙනසක්? මොකද්ද මේකට හේතුව? හොඳට තේරුම් ගන්න. ඇමෝනියා කියන්නේ දරුවනේ අතිශයින්ම විෂදායක සංයෝගයක්. මාර විසක් තියෙන. පුදුම විසක්. හරි? මාර විසයි. කාටද විස? සෛලවලට. හොඳට මතක තියාගන්න විශේෂයෙන්ම ඇමෝනියා විසයි අපේ මෙන්න මේ පද්ධතියට. මොන පද්ධතියටද? ස්නායු පද්ධතියට. ස්නායු පද්ධතියට අතිශයින් විසයි. නියුරොටොක්සීනයක්. ස්නායු පද්ධතියට බලපාන විෂ නියුරොටොක්සීන. ස්නායු පද්ධතිය ගොඩක් විෂයි. ඒ නිසා ඇමෝනියා හදලා තව දුරටත් ඇමෝනියා ගබඩා කරන එක සෛලවලට මාර විසයි. පුදුම විසක් තියෙන. ඒ නිසා කරන්න ඕනේ ඇමෝනියා හදපු ගමන් හොඳම දේ තමයි මේ ඇමෝනියාගේ විස අඩු වෙන්න ඇමෝනියා විශාල ජල පරිමාවක දිය කරන්න ඕනේ.
විශාල ජල පරිමාවක දිය කරන්න ඕනේ. විශාල ජල පරිමාවක. ඇමෝනියා හොඳට දිය වෙනවා. අතිශයින් ජල ද්‍රාව්‍යයි. හරි? අතිශයින් ජල ද්‍රාව්‍යයි. හොඳට දිය වෙනවා. හොඳට දිය කරන්න ඕනේ. එතකොට සැර බාල වෙනවා. ඇයි? ඇමෝනියා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්නේ. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුබල භාෂ්මික සංයෝගයක්. හරි? එතකොට විෂගතිය ගොඩක් අඩුයි. දැන් යවන්න ඇමෝනියා. ඔන්න ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැන් යවන්න පුළුවන්. ඕක හරි. ඕක තමයි ඇමෝනියා හදලා ඇමෝනියාම පිට කරන විදිහ. දැන් දරුවෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි අපි ඇමෝනියා හදලා ඇමෝනියා පිට කරන්නේ නැත්තේ? උත්තරේ හරිම සරලයි. දරුවනේ ඇමෝනියා හදලා ඇමෝනියාම නම් පිට කරන්න ඕනේ ඔබට ඇමෝනියා හැදෙන වාරයක් පාසා. ඒ ඇමෝනියා හැදෙන හැම ඇමෝනියා ප්‍රමාණයක්ම ඔබට සිද්ධ වෙනවා විශාල ජල පරිමාවක දිය කරවන්න. විශාල ජල පරිමාවක දිය කරන්න ඕනේ. හැදෙන වාරයක් පාසා. පැය 24ෙම ඇමෝනියා හැදෙද්දී පැය 24ෙම 365 දවසෙම ඇමෝනියාව දිය කරන්න ඕනේ. විශාල ජල පරිමාවක. දිය කර කර යවන්න ඕනේ. ඕක කරන්න ඔබ ජලජ ජීවියෙක්ද? ඔයා ජලජ ජීවියෙක්ද? ඕක කරනවා 24 hours පැය 24ෙම වතුරේ ඉන්න ඕනේ. ඔයා වතුරේ දින්නේ. ඔයා ඉන්නේ භෞමිකවනේ. දැන් අපි මේ ශාලාවක් අපි මේ පටිගත කිරීම කරන්නේ මේ ශාලාවක් ඇතුළේ නෙමේ භෞමික පරිසරයක්නේ. නේද? ජලජ පරිසරයක නෙමෙයි ඉන්නේ. එහෙනම් මතක තියාගන්න ඇමෝනියා හදලා ඇමෝනියාම නම් පිට කරන්න ඕනේ. එහෙම සත්වයක් ඉන්න ඕනේ පැය 24ෙම ජලය ලබා ගන්න පුළුවන් පරිසරයක. ඇයි? ඔන්න දැන් හැදුනා. දැන් ඇමෝනියා හැදුනා. ටක් ගාලා මට දැන් මේක විසයි. මගේ සෛල වලට විසයි. මං එහෙනම් දැන් වහාම ඇමෝනියා පිට කරන්න ඕනේ. හැබැයි ඇමෝනියා නිකම් පිට කරන්න බෑ. ඇමෝනියා දිය වෙලා තමයි පිට වෙන්නේ. ජලයේ දිය වෙලා. ඔන්න මං විශාල ජල පරිමාවක් ගත්තා. ඇමෝනියා ටික දිය කරා. ඔන්න දැන් මං යවුවා. තව පැයකින් තව ඇමෝනියා හැදුනා. ඒ ඇමෝනියා ටික අයින් කරන්න තව අලුතෙන් ජල පරිමාවක් ගත්තා. දිය කරා යවුවා. පැයෙන් පැයට මේක කරන්න වුණොත් පැය 24ට 24 වතාවක් මේ වැඩේ කරන්න වෙනවා. නේද? එතකොට අපිට නිදා ගන්න වෙන්නේ නැහැ නේ දරුවෝ. අපිට වෙන වැඩක් කරන්න වෙන්නේ වතුර ඕනේ. වතුර එකතු කරගත් ඇඟ ඇතුළට, ජලය ගත් ඇඟ ඇතුළට ඇමෝනියා දිය කරා යවුවා. දැන් පැහැදිලිද මේ ස්වභාව ධර්මයෙන් අපිව එක එක ජීවීන්ව එක එක විදිහට හදලා තියෙන එක මේ ස්වභාව ධර්මයේ තරම් විශිෂ්ට කෙනෙක් නෑ කවුරුත්. ස්වභාව ධර්මයේ තමයි විශිෂ්ට. වෙන කිසිම දෙයක් විශිෂ්ට නෑ. ස්වභාව ධර්මයේ විශිෂ්ට නිර්මාණ තමයි මේ හැම ජීවියෙක්ම. ඒකනේ භෞමික ජීවීන්ට ඇමෝනියා පිට කරන්න නොදී වෙන ක්‍රම හදලා දීලා තියෙන්නේ. භෞමික ජීවියෙක් ඇමෝනියා පිට කරන්න ගියා නම් ඒ ජීවියට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. වතුර හොය ඉන්න වෙන්නේ. ඉතින් භෞමික ජීවීන්ට භෞමික පරිසරයේදී තියෙන ලොකුම සීමාකාරී සාධකය මොකද්ද? ජලය. ජලය ලබා ගැනීම අපහසුයි. හරි? ඉතින් ඒ නිසා ජලජ ජීවීන්ට තමයි පැය 24ෙම 365 දවසෙම ජලය තුලම ඉන්න ජීවීන්ට තමයි දරුවෝ ඇමෝනියා හදලා ඇමෝනියාම පිටකරන්න මේ ස්වභාව ධර්මයෙන් ඉඩ ලබා දීලා තියෙන්නේ. ඇයි එතකොට තව කට්ටියක් යූරියා හදන්නේ? යූරියා හදන්නේ අපි වගේ ශීරපායෙන්. යූරියා නිෂ්පාදනය කරන්න හේතුව තමයි ඇමෝනියා වලට වඩා සැර බාලයි විෂ බවින් අඩුයි යූරියා. ඒතර විෂ වැඩි කෙනෙක් තියාගන්නවත් බෑ ඇඟ ඇතුලේ. හැබැයි එයාගේ විෂ බාල කරොත් ඊට වඩා ටික වෙලාවක් හරි තියාගන්න පුළුවන්. ටික වෙලාවක් අපිට තියාගන්න පුළුවන්. විෂ අඩු කරොත් විෂ අඩු කෙනාව ටික වෙලාවක් ශරීරයේ තියාගන්න පුළුවන්. යවනකම් ටික වෙලාවක් තියාගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඇමෝනියාව යූරියා බවට පත් කිරීමෙන් අපේ ශීරපායින්ගේ ශරීරය තුල සිද්ධ වෙන්නේ විෂ වැඩි කෙනෙක් සාපේක්ෂව විෂ අඩු කෙනෙක් බවට පත් කරනවා. විෂ අඩු කෙනෙක් බවට පත් කරනවා. ටික වෙලාවක් ගබඩා කරලා ඔන්න දැන් තියාගන්න පුළුවන්. දැන් සෛල වලට කලින් තරම් විෂ නැහැ. හැබැයි විෂ නැතුව නෙමෙයි කලින් තරම් විෂ නැහැ. හරි? ඒතර අපිට අවස්ථාවක් ලැබෙනකන් අපිට ටික වෙලාවක් මේ යූරියා විදිහට ශරීරය තුල තියාගන්න පුළුවන්. ඒක හරි. දැන් මෙහෙම දෙයක් අපිට කරන්න හැකියාව ලැබුණේ මතක තියාගන්න ඇමෝනියා යූරියා බවට පරිවර්තනය කරන එන්සයිම තියෙන නිසා. ඒ එන්සයිම නැත්තම් මේ වැඩේ කරන්න බෑ දරුවෝ. ඒ එන්සයිම නැත්තම් මේ වැඩේ කරන්න බෑ. හරි? ඒ නිසා හොඳට මතක තියාගන්න යම් ජීවියෙක් සතුව
ඇමෝනියා පරිවර්තක එන්සයිම තියෙනවා නම් ඇමෝනියා යූරියා බවට පරිවර්තනය කරන එන්සයිම්. එහෙම නැත්නම් ඇමෝනියා යූරියා කරලා යූරියා යුරික් අම්ලය බවට පරිවර්තනය කරන එන්සයිම්. ඔය කියන්නා වූ එන්සයිම නැත්නම් ජීවියෙක්ට කවදාවත් එයාට බෑ තමන්ගේ ඇමෝනියා වෙන කෙනෙක් බවට පත් කරන්න. එහෙම ජීවින්ට ඇමෝනියා හදලා ඇමෝනියාමයි යවන්න වෙන්නේ. දැන් ඒකෙන් කියවෙනවා මෙහෙම දෙයක්. මොකද්ද? ඇමෝනියාම බහිස්රාවය කරන ජීවින්ට ඇමෝනියා පරිවර්තක එන්සයිම නැහැ. ඇත්තට මේගොල්ලන්ට එහෙම එන්සයිම ඕනේ නැහැ. මොකද හැදුන ඇමෝනියා වතුර ඉක්මනට ගත්තා. වතුර ගන්න එක ඒගොල්ලන්ට ගැටලුවක් නෙමෙයිනේ ජලය ලබා ගන්න එක. ජලය ටික ගත්තා. දිය කරා යවුවා. දිය කරනවා යවනවා. දිය කරනවා යවනවා. ඕක කරන්නේ. හරි. එතකොට එහෙම ජලජ ජීවියෙක් නොවන අපි වගේ භෞමික වාසීන්ට එහෙම ජලය සපය ගන්න අමාරු නිසා අපිට ලේසිම ක්‍රමය තමයි සැර වැඩි කෙනා සැර බාල කෙනෙක් කරන එක. සැර බාල කරලා ටිකක් වෙලා තියලා පුළුවන් වෙලාවට යවන එක. ඕක තමයි කරන්නේ. ඉතින් හරි ලේසි. හරි සරලයි. දැන් තේරෙනවද දෙවෙනි සාධකයේ බලපවාපු විදිය? එන්සයිම් වල සුලභතාවය. මේ මොන එන්සයිමද? පරිවර්තක එන්සයිම. ඇමෝනියා පරිවර්තක එන්සයිම. ඔබේ ශරීරය තුල ඇමෝනියා පරිවර්තක එන්සයිම සුලභව පවතිනවා නම් ඔබට පැහැදිලිවම පුළුවන් ඇමෝනියා යූරියා කරන්න. නැත්තම් යුරික් අම්ලය කරන්න. හරි? එහෙම එන්සයිම ඔබ ළඟ සුලභව නැත්තම් කරන්න දෙයක් නෑ. ඔබ ඇමෝනියා හදලා ඇමෝනියාම යවන්න. ඇමෝනියාම පිට කරන සතෙක් වෙනවා ඔබ. ඒක තමයි වෙන්නේ. දැන් පැහැදිලිද? හරි. ඒතර එන්සයිම තිබීම හෝ නොතිබීම මත බහිස්ත්‍රාවී ඵලය වෙනස් වෙනවා. දැන් මගේ ශරීරය තුල මගේ අක්මාව තුල මේ පරිවර්තක එන්සයිම ඉන්නවා. ඒ නිසා මට පුළුවන් මගේ අක්මාවට පුළුවන් ඇමෝනියාව යූරියා බවට හරවන්න. දැන් මේ යූරියා හදන අවයවය කවුද? අක්මාව. අක්මාව දරුවෝ. ගොඩක් අය හිතන්නේ වෘක්ක කියලා. ඇයි? වෘක්ක හරහා වකුගඩු හරහා මුත්‍ර මාර්ගයේ ඔස්සේනේ මේවා පිට වෙලා යන්නේ. ඒතර ගොඩක් අය හිතනවා යූරියා හදන්නේ මේ වකුගඩු වෘක්ක වලින් කියලා. සම්පූර්ණයෙන් බොරු. වෘක්ක තියෙන්නේ මේවා බැහැර කරන්න දායක වෙන අවයව. හැබැයි මේ යූරියා ටික හදලා දෙන්නේ අක්මාව බව මතක තබා ගන්න. මේ ගොඩාක් අය පඩලෝ ගන්න තැනක් තමයි යූරියා හදන්නේ අක්මාව නෙමෙයි කියලා හිතනවා. ඔන්න ඔතන වැරදි. පිත හදන්නේ අක්මාව නෙමෙයි. කවුද? පිත්තාශය කියලා හිතනවා. සම්පූර්ණ වැරදි. පිත්තාශය කියන්නේ පිත හදන අවයවේ නෙමෙයි. පිත හදන්නේ අක්මාව. පිත්තාශයෙන් කරන්නේ අක්මාව හදපු පිත తాවකාලිකව ගබඩා කරනවා. අක්මාව නියෝග කරනකොට දැන් යවන්න කියලා ඒ වෙලාවට යවනවා. මුදා හරිනවා. නිදාස් කරනවා. ඒක සිද්ධ වෙන්නේ. පැහැදිලිද? හරි. මං එනවා තුන්වෙනි සාධකයට ඔක්සිජන් සුලභතාවය. දැන් කලින් උදාහරණෙම මට ගන්න පුළුවන්. දරුවනේ ග්ලූකෝස් ස්වායු ශ්වසනයට ලක් කරොත් ලැබෙන ප්‍රතිඵල මොනවද? CO2 H2O. ශක්තියක් ලැබෙනවා. ඒ ග්ලූකෝස්ම මම ඔබට යෝජනා කරනවා නිර්වායු ශ්වසනයට ලක් කරන්න. ඒ කියන්නේ ඔක්සිජන් රහිතව. ඒ කියන්නේ පැසීමට ලක් කරන්න. එතකොට ලැබෙන්නේ සතුන්ගේ දේහයේදී ලැක්ටික් අම්ලය. ලැක්ටික් අම්ලය. ඔන්න දැන් එකම උපස්තරය හැබැයි එකම ජීවියාගේ ශරීරය තුල ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. හැබැයි පරිවෘත්තික ප්‍රතිඵල අපද්‍රව්‍ය විදියට ලැබෙන්නේ වෙනස් ප්‍රතිඵල. ස්වායු තත්වයට තේ ග්ලූකෝස්ව කඩලා ලබා ගන්නේ CO2 සහ ජලය. නිර්වායු තත්වයට තේ ග්ලූකෝස්ව කඩලා ලබා ගන්නේ ලැක්ටික් අම්ලය. දැක්කද වෙනස? මොකද්ද වෙනස? පරිවෘත්තික උපස්තර පරිවෘත්තියට ලක් වෙන උපස්තරයේ එකම වෙලා එක හා සමාන වෙලා ලැබෙන බහිස්ත්‍රාවී ඵලය වෙනස් වුණේ කොහොමද? මොකක් හින්දාද? ඔක්සිජන් තිබ්බ හින්දා ස්වායු ශ්වසනයේදී CO2 සහ ජලය ලැබුණා. නිර්වායු ශ්වසනයේදී ඔක්සිජන් නැති වෙච්ච නිසා CO2 සහ ජලය වෙනුවට ලැක්ටික් අම්ලය ලැබුණා. එහෙමනම් ලැක්ටික් අම්ලයත් CO2 සහ ජලයත් ලැබීම තීරණය කරපු සාධකය කවුද? ඔක්සිජන් ඇති නැති බව. ඔක්සිජන් නැති නැති බව. ඔක්සිජන් වල සුලභතාවය. ඒකත් හරි. දරුවනේ සතුන් වාසය කරන සතුන් ජීවත් වන වාසස්ථානයේ කොහොමද බලපාන්නේ? ඇයි මේ සත්වයා ඉන්නේ පූර්ණ වශයෙන් ජලජ පරිසරයක නම්. එයා ජලජ ජීවියෙක් නම් එයාට පැය 24ම 365 දවසෙම ජලය කිසිම අවුලක් නැතුව අකණ්ඩව ලැබෙනවා නම් කිසිම බාධාවකින් තොරව අකණ්ඩව ජලය ලැබෙනවා නම් එයා මොකටද ඇමෝනියාව වෙන කෙනෙක් බවට පත් කරන්නේ? පත් කරන්න ඕනේ නැහනේ. ඇමෝනියා ටික ගත්තා, ඇමෝනියා ටික හැදුනා, වතුර ටික ගත්තා, දිය කරා, යවුවා. එහෙනම් හොඳට තේරුම් ගන්න දරුවනේ ජලජ ජීවීන්ට නම් ප්‍රධාන වශයෙන්ම
බහිස්රාවී ඵලය නයිට්‍රජනීය බහිස්රාවී ඵලය ඇමෝනියා. හැබැයි අපිට එහෙම කරන්න බෑ දරුවෝ. අපිට බෑ මේ තලගොයින්ට කබරයොන්ට කිඹුලන්ට එහෙම කරන්න බෑ. ඒගොල්ලන් උරගයෝ. ඒ වගේම කපුටන්ට මයිනන්ට පරවියන්ට ඒගොල්ලන්ටත් බෑ. මොකද අපි ඔක්කොම වගේ ශීරපායින් උරගයන් පක්ෂීන් අපි ඔක්කොම භෞමික ජීවිතයකට තමයි වැඩිපුර හුරු වෙලා තියෙන්නේ. හරි. දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ කිඹුලා වතුරටත් යනවා නේද? වතුරෙත් ඉන්නවා. නමුත් එයාගේ දේහය නිර්මාණය වෙලා තියෙන්නේ. එයා උරගයෙක්නේ. එයාගේ දේහය නිර්මාණය වෙලා තියෙන්නේ භෞමික ජීවිතයකට වඩාත් හොඳ අනුවර්තන සහිතව. අපි ජෛවිකත්වයේදී හොඳටම කතා කරා මේවා. පැහැදිලිද? හරි. එතකොට දරුවනේ අපිට අර විදිහට ජලජ පරිසරයක අපි වාසය කරන්නේ නැති නිසා පූර්ණ ජලජ ජීවීන් නොවන නිසා අපිට සිද්ධ වෙනවා ඇමෝනියාව යූරියා බවට පත් කරලා බැහැර කරන්න. මොකද අපිට ජලය ලබා ගැනීමේ දුෂ්කරතාවය නිසා ඇමෝනියාම හදලා ඇමෝනියාම යවන්න බෑ. දැන් ඒකෙන් පේනවා හරිද පහසුවෙන් ජලය ලබා ගන්න බැරි භෞමික ජීවීන්ට යුරික් අම්ලය වගේ දෙයක් යවන්න පුළුවන්. තරමක් දුරට ජලය ලබා ගැනීම අපහසු ජීවීන්ට යූරියා යවන්න පුළුවන්. ඔන්න ඕක. ඉතින් හරි සරලව අපි කතාව දැන් කතා කරලා ඉවරයි. බලමු මේ කාරණා ටික අපි දැන් වෙන් කරගමු. බලන්න. සෛල තුල පරිවෘත්තියට ලක් කරන උපස්තර වන්නේ කාබෝහයිඩ්‍රේට, මේද, ප්‍රෝටීන සහ නියෂ්ටික අම්ල. මේ උපස්තර වලින් නිපද වෙන බහිස්රාවී ඵල එක එක සාධක මත රඳා පවතිනවා. විවිධ සාධක මත රඳා පවතිනවා. එහෙම සාධක හතරක් ගැන කියනවා දැන් අපි. රසායනික ව්‍යුහය සහ සංයුතිය කියන සාධකයේ මත මේ බහිස්රාවී ඵලය තීරණය වෙනවා. එතකොට ඇමෝනියා පරිවර්තක එන්සයිම වල සුලභතාවය, ඒ එන්සයිම ඇති නැති බව අනුව තීරණය වෙනවා බහිස්රාවී ඵලය. ඔක්සිජන් වල සුලභතාවය, ඒ කියන්නේ O2 ඇති නැති බව අනුව තීරණය වෙනවා බහිස්රාවී ඵලය මොකක්ද කියලා. සහ මේ සතා ජීවත් වෙන, එයා වාසය කරන වාසස්ථානයේ මතත් තීරණය වෙනවා බහිස්රාවී ඵලය මොකක්ද කියලා. එයා පූර්ණ ජලජවාසියෙක් නම් බොහෝ දුරට ඇමෝනියා පිට වෙන්නේ. එයා ජලජවාසී නෙමෙයි නම් යූරියා හෝ යුරික් අම්ලය තමයි බැහැර වෙන්නේ. ඒ ගැන පැහැදිලි කිරීමකුත් තියෙනවා මෙතන. ඔක්සිජන් පවතින විට දේහ සෛල තුල කාබෝහයිඩ්‍රේට පරිවෘතියෙන් බහිස්රාවී අන්තඵල විදිහට ලැබෙන්නේ CO2 සහ ජලය. මේකම තමයි මම කිව්වේ. තවත් සරල කරලා ග්ලූකෝස් තියෙනකොට ග්ලූකෝස් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ලබා දෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. හැබැයි මේ ග්ලූකෝස් නිර්වායු ශෝෂණයට ලක් වුණොත් ලැබෙන්නේ සාමාන්‍යයෙන් ලැක්ටික් අම්ලය. බලන්න. එතකොට ඔක්සිජන් පවතින විට දේහ සෛල තුල කාබෝහයිඩ්‍රේට පරිවෘතියෙන් බහිස්රාවී අන්තඵල විදිහට CO2 සහ ජලය ලැබෙනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට නිර්වායු ශෝෂණයට ලක් වුණොත් සාමාන්‍යයෙන් නිපද වෙන්නේ ලැක්ටික් අම්ලය. හරි? දැන් මේදය ගත්තොත් මේදයත් ස්වායු ශෝෂණයට නැත්නම් ස්වායු ලෙස පරිවෘතියට ලක් වුණොත් අවසාන ඵලයේ විදිහට ලැබෙන්නේ CO2 සහ ජලය. දැන් මෙහෙම සලකන්න. ප්‍රෝටීන වල ව්‍යුහය තුල අපි දන්නවා ඇමයින් කාණ්ඩ තියෙනවා. ඒ නිසා අතිරික්ත ඇමයිනෝ අම්ල පරිවෘතියට ලක් වුණාම ඇමෝනියා නිපද වෙනවා. ප්‍රෝටීන වල අපි දන්නවනේ ඇමයිනෝ කාණ්ඩයක් නැත්නම් ඇමයින් කාණ්ඩයක් තියෙනවා, NH2 කාණ්ඩයක් තියෙනවනේ. එතකොට මේ වැඩිපුර තියෙන අතිරික්ත ඇමයිනෝ අම්ල පරිවෘතියට ලක් වෙලා ඇමෝනියා නිෂ්පාදනය වෙනවා. ඔන්න ඔය ටික තමයි මෙතන තියෙන්නේ. මෙතන සාරාංශගත කරන්න තියෙන්නේ මේ කාරණා ටික. හරි. අපි ඊළඟට බලමු. දැන් නියෂ්ටික අම්ල ගත්තොත් මේ නියෂ්ටික අම්ල පරිවෘතියේදී දරුවනේ ඒවායේ නයිට්‍රජනීය භස්ම අඩංගුයිනේ. ඇඩිනින්, ගුවැනින් නේද? පියුරීන, පිරිමිඩීන කාණ්ඩ අඩංගුයි. සයිටොසින්, යුරැසිල්, තයිමින් මේ වගේ අඩංගුයි. එතකොට මේ නයිට්‍රජනීය භස්ම පරිවෘතියට ලක් වෙනවා. නියෂ්ටික අම්ල වල තියෙන. ඒතර ඒ වලිනුත් ඇමෝනියා නිෂ්පාදනය කරන්න පුළුවන්. දැන් ජීවින් ජීවත් වන වාසස්ථානයේ සලකමු. ජීවින් ජීවත් වන වාසස්ථානයේ සහ එන්සයිම් වල පැවැත්ම අනුව මේ ඇමෝනියා යූරියා හෝ යුරික් අම්ලය වැනි වෙනත් නයිට්‍රජනීය බහිස්රාවී ඵල බවට පරිවර්තනය වෙනවා. ජීවින් ජීවත් වන වාසස්ථානයේ සහ එන්සයිම් වල සුලභතාවය අනුව මේ ඇමෝනියා යූරියා වෙන්න හෝ යුරික් අම්ලය වගේ වෙනත් නයිට්‍රජනීය බහිස්රාවී ඵලයක් බවට පරිවර්තනය වෙනවා. දැන් සතුන් ජීවත් වන පරිසරය නයිට්‍රජනීය බහිස්රාවය අතර තියෙන සම්බන්ධය මොකක්ද? දැන් සතුන්ගේ නයිට්‍රජනීය බහිස්රාවී ඵලයන් විදිහට අපිට
ඇමෝනියා යූරියා යුරික් අම්ලය හඳුන්වන්න පුළුවන්. සතුන්ගේ නයිට්‍රජනීය බහිශ්‍රාවී ඵලයන් වෙන්නේ ඇමෝනියා යූරියා යුරික් අම්ලය. එතකොට මේ වෙනස් ආකාර විෂසහිත ස්වභාවය සහ නිපදවන්න වැයවන ශක්තිය මත මේවා සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා. දරුවනේ මෙන්න මේ කාරණාවත් මම කියන්න කැමතියි. ඇමෝනියා නිපදවන්න ශක්තිය වැය වෙන්නේ නැහැ. හරිද? ඒක නොසලකා හරින්න පුළුවන් තරම් කුඩා අගයක්. හරි? හැබැයි ඇමෝනියා යූරියා හෝ යුරික් අම්ලය බවට පත් කරන්න ශක්තිය වැය වෙනවා. ඇමෝනියා යූරියා කරන්න යන ශක්ති ප්‍රමාණයට වඩා ඇමෝනියා යුරික් අම්ලය කරන්න යන ශක්ති ප්‍රමාණය වැඩි. එතකොට ඇමෝනියා කියන්නේ ඉතා විෂ සහිත ද්‍රව්‍යයක්. ඔබට මතක නම් දරුවෝ ස්නායු පද්ධතියට විෂයි කියලා මම කිව්වා. ස්නායු පද්ධතියට විශේෂයෙන්ම විසයි. ඒව බැහැර කරන්නට දේහයෙන් විශාල ජල පරිමාවක් වැය කරන්න ඕනේ. මොකද ඇමෝනියා ගොඩාක් වතුරේ දිය වෙනවා. ගොඩක් දිය කරලා තමයි යවන්න ඕනේ. මේ නිසා ජලය තුල ජීවත් වන අස්තික මත්ස්‍යෝ, අපෘෂ්ඨවංශීන්, ඒ වගේම ජලජ උභයජීවීන්ගේ කීට අවස්ථා, ඒ කියන්නේ ඉස්ගෙඩියෝ වගේ කට්ටිය, මේ අය තමයි නයිට්‍රජනීය බහිශ්‍රාවී ඵලයේ විදිහට ඇමෝනියා යවන්නේ. ඔන්න බලන්න. ජලය තුල ජීවත් වන අස්තික මත්ස්‍යෝ, ඒ වගේම කොඳු වැට පෙලක් රහිත මේ අපෘෂ්ඨවංශීන්, ඒ වගේම ජලජ උභයජීවීන්ගේ කීට අවදි මේ ඉස්ගෙඩියෝ වගේ, ඒ අය නයිට්‍රජනීය බහිශ්‍රාවී ඵලයේ විදිහට මතක තියාගන්න ඇමෝනියා පිට කරන්නේ. ඇමෝනියා. ඒ අය ඇමෝනියා පිට කරන්නේ. ඔන්න ඕක හොඳට මතක තියෙන්න ඕනේ. ඊළඟට හැබැයි ඇමෝනියා නිපදවීමට වැයවන්නේ සාපේක්ෂව ඉතාම අඩු ශක්ති ප්‍රමාණයක්. හරිම අඩුයි. ශක්තිය වැය වෙන්නේ නැහැ, නැත්නම් ඉතා සුළු වශයෙන් වැය වෙන්නේ. හැබැයි භෞමික වාසී සතුන්ට ප්‍රධාන බහිශ්‍රාවී ඵලයේ විදිහට ඇමෝනියා බැහැර කරන්න තරම් ඒගොල්ලන්ට ප්‍රමාණවත් ජලය ලබා ගන්න බෑ. මොකද ඒගොල්ලන් ඉන්නේ ජලයෙන් ඈත නිසා. ඒ නිසා ඇමෝනියා බැහැර කරන්න තරම් ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් ලබා ගන්න බෑ. අපි වගේ ക്ഷീරපායින්, ඒ වගේම සුහුඹුල් ඇම්ෆිබියාවන්, අපි මේ කියන්නේ ගෙම්බෝ වගේ කට්ටිය, ඉස්කෙඩියොන්ගේ ඊළඟ අවධියනේ. එතකොට ക്ഷീරපායින් සහ සුහුඹුල් ඇම්ෆිබියාවන් වගේ භෞමික සත්තු ප්‍රධාන නයිට්‍රජනීය බහිශ්‍රාවී ඵලයේ විදිහට බැහැර කරන්නේ දරුවෝ යූරියා. අපේ මුත්‍රාවල පිට වෙන ප්‍රධාන සංඝටකයක් තමයි යූරියා කියන්නේ. යූරියා විෂ බවින් අඩුයි. කාට වඩාද? ඇමෝනියාට සාපේක්ෂව බව මතක තියාගන්න ඕනේ. ඇමෝනියාට සාපේක්ෂව. ඇමෝනියාට සාපේක්ෂව නම් යූරියා වල විෂ බව අඩුයි තමයි. විෂ බව අඩුයි. ඒත් සතුන්ට ඇමෝනියා වලින් යූරියා නිපදවීමට වැඩි ශක්තියක් වැය කරනවා. ඒක අවාසියක්. හරි? යූරියා නිපදවන්න වැඩි ශක්ති ප්‍රමාණයක් වැය කරන්න වෙනවා. ඇමෝනියා විදියට බැහැර කරොත් වැය වෙන ශක්තියට වඩා වැඩි ශක්තියක් අවශ්‍ය වෙනවා යූරියා බවට පරිවර්තනය කරන්න. දැන් ඒ වගේම දරුවනේ අපි ගත්තොත් මේ මෝර වගේ කරදිය මත්ස්‍යෝ ඉන්නවනේ. මෝර කියන්නේ කරදියේ විශේෂයෙන්ම කාටිලේජ මත්ස්‍යයෙක්. එතකොට මෝර වගේ කරදිය මත්ස්‍යෝ ප්‍රධාන වශයෙන්ම නයිට්‍රජනීය බහිශ්‍රාවී ඵලයේ විදිහට යූරියා බැහැර කරනවා. අපි විතරක් නෙමෙයි. මෝර වගේ ඇතැම් කරදිය මත්ස්‍යොත් ප්‍රධාන නයිට්‍රජනීය බහිශ්‍රාවී ඵලයේ විදිහට යූරියා බහිශ්‍රාවය කරනවා. යූරියා ආශෘති විධානයටත් භාවිතා වෙනවා. දැන් පක්ෂීන්, උරගයන්, ඒ වගේම භෞමික ගොළු බෙල්ලන්, භෞමික වාසී කෘමීන්, මෙන්න මෙයාලා තමයි ප්‍රධාන වශයෙන්ම කාවද? යුරික් අම්ලය බැහැර කරන්නේ. බලන්න. පක්ෂීන්, උරගයන්, භෞමික ගොළු බෙල්ලන්, භෞමික වාසී කෘමීන් වැන්නන්ගේ ප්‍රධාන නයිට්‍රජනීය බහිශ්‍රාවී ඵලයේ යුරික් අම්ලය. විශේෂත්වය තමයි යුරික් අම්ලයේ සාපේක්ෂව විෂ රහිතයි. ඒ කියන්නේ මෙතනින් විෂ අඩුම කෙනා තමයි යුරික් අම්ලය. යුරික් අම්ලයේ සාපේක්ෂව විෂ රහිත ස්වභාවයක් පෙන්වනවා. පැහැදිලිද? හරි. අපි දැන් අවසානයට එන්නේ. බලන්න. යුරික් අම්ලය ගැනයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් ජල අද්‍රාව්‍යයි. සාමාන්‍යයෙන් ජලයේ ලේසියෙන් දිය වෙන්නේ නැහැ. ඒ නිසාම ජලය ඉතා සුළු ප්‍රමාණයක් සමග අර්ධ ඝන ද්‍රව්‍යයක් විදිහට තමයි දරුවනේ මේ යුරික් අම්ලය බැහැර වෙන්නේ. ජලය ඉතාම සුළු ප්‍රමාණයක්. ඉතාම චුට්ටයි. ඒ චුට්ටක් සමග තමයි අර්ධ ඝන ද්‍රව්‍යයක් විදිහට මේ යුරික් අම්ලය බැහැර වෙන්නේ. එහෙත් ඇමෝනියා වලින් යුරික් අම්ලය නිපදවීම සඳහා යූරියා නිපදවනටත් වඩා වැඩි ATP ශක්තියක් නම් වැය වෙනවා. ඒක අවාසියක්. එහෙත් ඇමෝනියා වලින් යුරික් අම්ලය නිපදවීම සඳහා යූරියා නිපදවීමටත් වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් වැය වෙනවා.
දැන් මම මෙහෙම දෙයක් කියන්නම්. මේ බලන්නකො මේ සියල්ලේම සාරාංශයට එමු අපි. අපි ගමු මෙහෙම ඇමෝනියා. ඇමෝනියා පිට කිරීමේ වාසි මොනවද? ඇමෝනියා බැහැර කිරීමේ වාසි. වාසිත් තියෙනවා වාසිත් තියෙනවා. ප්‍රධානම වාසිය තමයි දරුවනේ ඇමෝනියා බැහැර කිරීමේ ප්‍රධානම වාසිය තමයි නිපදවීමට අඩු ශක්තියක් මං ඊ කියලා දෙම එනර්ජි ශක්තියක් වැය වේ. නිපදවීමට අඩු ශක්තියක් වැය වෙන්නේ. නිපදවීමට වැය වෙන ශක්ති ප්‍රමාණය හරි අඩුයි. ඒ වගේම හොඳට බලන්න කාබන් හානි නොවේ. කාබන් හානි නොවේ. ඒ කියන්නේ දරුවෝ ඇමෝනියා බහිස්රාවයේදී ඔබේ ශරීරයෙන් දැන් ඔබ ඇමෝනියා පිට කරන කෙනෙක් නම් ඔබේ ශරීරයෙන් කාබන් අයින් වෙන්නේ නේ. දැන් ඇමෝනියා අයින් වෙන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් විදියට. එතකොට කාපු කෑම වලින් ලැබෙන කාබන් එකක්වත් එක කාබන් පරමාණුවක්වත් හානි වෙන්නේ නැහැ. ඒව තමයි වාසි. එතකොට ඇමෝනියා බහැර කිරීමේ අවාසි මොනවද? අවාසි එකක් තමයි විෂ බව වැඩි. විෂ බව අධිකයි. විෂ බව අධිකයි. ඒ නිසා වැඩි වෙලාවක් ගබඩා කරලා තියාගන්න බෑ. එම නිසා ගබඩා කළ නොහැක. ගබඩා කරන්න බෑ. විෂ බව අධික නිසා. හරි? පැහැදිලිද? ඒ වගේම අතිශයින් ජල ද්‍රාව්‍යයි. අතිශයින් ජල ද්‍රාව්‍ය බැවින් බහිස්රාවයේදී විශාල ජල ප්‍රමාණයක් හානි වෙනවා. බහිස්රාවයේදී විශාල ජල හානියක් සිදු වේ. විශාල ජල හානියක් වෙනවා. මෙන්න ඇමෝනියා බැහැර කිරීමේ වාසි මෙන්න අවාසි. වාසි මොනවද? නිපදවීමට අඩු ශක්තියක් වැය වෙන්නේ. කාබන් හානි වෙන්නේ නැහැ. අවාසි මොනවද? විෂ බව අධික නිසා ගබඩා කරන්න බෑ. අතිශයින් ජල ද්‍රාව්‍ය නිසා බහිස්රාවයේදී විශාල ජල ප්‍රමාණයක් හානි වෙනවා. පැහැදිලිද? දැන් බලමු අනිත් අයගෙත් වාසි අවාසි. දැන් දරුවෝ මෙහෙම ගන්නකෝ. යූරියා බැහැර කිරීමේ වාසි. යූරියා වාසි ටික මොනවද බලමු. එකක් තමයි විෂ බවින් සාපේක්ෂව අඩුයි. ඇමෝනියාට සාපේක්ෂව විෂ බව අඩුයි. හරි? අන්න බලන්න. විෂ බව සාපේක්ෂව අඩුයි. සාපේක්ෂව අඩුයි. හරිද? ඉතින් ඒ නිසාම වැඩි වේලාවක් දේහය තුල ගබඩා කළ හැකියි. වැඩි වෙලාවක් දේහය තුල ගබඩා කරන්න පුළුවන්. ඒ වගේම හොඳට මතක තියාගන්න ඕනේ මේ ජල ද්‍රාව්‍යතාවය ඇමෝනියාට වඩා මෙයාගේ අඩුයි. ජල ද්‍රාව්‍යතාවය අඩුයි. ඒ නිසා බහිස්රාවයේදී හානි වෙන ජල ප්‍රමාණය ඇමෝනියාට සාපේක්ෂව අඩුයි. ඒ කියන්නේ ජල සංරක්ෂණ හැකියාව තරමක් දුරට තියෙනවා. ජල ද්‍රාව්‍යතාව අඩු බැවින් ජල ද්‍රාව්‍යතාවය අඩු බැවින් බහිස්රාවයේදී හානි වන ජල ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ජල සංරක්ෂණ හැකියාව වැඩි. පැහැදිලිද? හරි. දැන් යූරියා වල අවාසි ටික බලමුද? යූරියා බහිස්රාවයේ අවාසි. මොනවද අවාසි දරුවෝ? එකක් තමයි ඇමෝනියා නිපදවනවට වඩා යූරියා නිපදවීමේදී වැය වෙන ශක්ති ප්‍රමාණය සාපේක්ෂව වැඩි. ඒ වගේම යූරියා එක අණුවක එක කාබන් පරමාණුවක් බැගින් තියෙනවා. එහෙනම් යූරියා බහිස්රාවයේදී කාබන් එක යූරියා අණුවකින් එක කාබන් බැගින් යූරියා බහිස්රාවයේදී කාබන් හානියක් පැහැදිලිවම වෙනවා. හරි? නිපදවීමට වැඩි ශක්තියක් වැය වේ. වැඩි එනර්ජි එකක් යනවා. බහිස්රාවයේදී කාබන් හානි වේ. කාබන් හානි වේ. දරුවනේ යුරික් අම්ලය ගැනත් බලමුද? මේ බලන්න. යුරික් අම්ලයේ බලපෑමත් අපි සාකච්ඡා කරමු. යුරික් අම්ලය.
ඉස්සෙල්ලා වාසි ටික බලමු. වාසි. විෂ බව ඊටාම අඩුයි. එහෙම නැත්නම් කෙනෙක්ට විෂ රහිතයි කියන්නත් පුළුවන්. නැත්නම් විෂ බව ඊටාම අඩුයි. විෂ බව ඊටාම අඩුයි. ඉතින් විෂ බව ඊටාම අඩු නම් ඒ කියන්නේ වැඩිම වේලාවක් ගබඩා කළ හැකි. වැඩිම වේලාවක් ගබඩා කළ හැකි. ඒ වගේම ජල ද්‍රාව්‍ය බව ඊටාම අඩුයි. වතුර දියවීම ඊටාම අඩුයි. ඒ නිසා තියෙන වාසිය මොකද්ද? බහිස්රාවයේදී ජල හානිය ඊටාම අඩුයි. ඒ කියන්නේ ජල සංරක්ෂණ හැකියාව උපරිමයි. උපරිමයි. ඒ වාසි මොනවද? යුරික් අම්ල බැහැර කිරීමේ අවාසි. අවාසි. මොනවද අවාසි? දරුවනේ යුරික් අම්ලය නිපදවන්න තමයි වැඩිම ATP ශක්තියක් වැය වෙන්නේ. සහ බහිස්රාවයේදී වැඩිම කාබන් හානියක් වෙනවා. මොකද යුරික් අම්ල අණුවක් බහිස්රාව වෙනකොට කාබන් පරමාණු 5ක් ඉවත් වෙනවා. 5ක්. හරි? ලියමු. නිපදවීමට වැඩිම ශක්තියක් වැය වේ. බහිස්රාවයේදී සිදුවන කාබන් හානිය ඉහළයි. බහිස්රාවයේදී සිදුවන කාබන් හානිය ඉහළයි. පැහැදිලිද? හරි. ඉතින් ආදරණීය දරුවනේ මෙන්න බහිස්රාවයේ සහ ආශෘති විධානය පාඩමේ පළමු පරිච්ඡේදයේ නිමාව සිද්ධ වෙනවා. පස්වන ඒකකයේ පස්වන පාඩම් මාලාවේ පළමු පරිච්ඡේදයේ නිමාව තමයි මේ සනිටුහන් කරන්නට යන්නේ. ඉතින් අපි අද දවසේ මේ පාඩම් මාලාව තුල මේ පරිච්ඡේදය තුල අලුත් කරුණු ගොඩාක් සාකච්ඡා කළා. අපි ආශෘති විධානය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. බහිස්රාවය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඒ වගේම මේ බහිස්රාවය සහ බහිස්රාවී ඵල සහ පරිවෘත්තික උපස්තර අතර තියෙන සම්බන්ධය ගැන ඉගෙන ගත්තා. ඇයි බහිස්රාවය වැදගත් වෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. දේහේ පැවැත්මට අභ්‍යන්තර පරිසරයේ නියතව තියාගන්න බහිස්රාවය කොහොමද අවශ්‍ය වෙන්නේ සහ වැදගත් වෙන්නේ කොහොමද කියලා අපි කිව්වා. බහිස්රාවී ඵල ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. එක එක බහිස්රාවී ඵල විශේෂයෙන්ම නයිට්‍රජනීය බහිස්රාවී ඵල බැහැර කරන්නේ කවුද? ඒ බහිස්රාවී ඵලවල බැහැර කිරීමේ වාසි අවාසි මේ ඔක්කොම අපි අලුතෙන් ඉගෙන ගත්ත මේ සියල්ලම. ඉතින් එහෙමනම් අපි දෙවනි පරිච්ඡේදය තුලින් මුණ ගැහෙමු. දෙවනි පරිච්ඡේදය තුලදී මම සාකච්ඡා කරන්න හිතන් ඉන්නේ පරිණාමික ක්‍රියාවලිය තුලදී විවිධ සතුන්ගේ දේහයන් තුල විකසනය වෙච්ච එක් එක් බහිස්රාවී පද්ධති ගැන අපි අවබෝධයක් ලබා ගමු. අපි ගැනත් අපි කතා කරන අවසාන වශයෙන් මිනිසාගේ බහිස්රාවී ව්‍යුහ මොනවාද කියන එක ගැනත් අපි සාකච්ඡා කරමු. එහෙමනම් දරුවනේ තවත් අලුත් පරිච්ඡේදයකින් ඔබව මුණ ගැහෙන තෙක් ඔබ සැමට සුබ දවසක්.